නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සදා වන්දනීය පූජනීය ශ්‍රීමත් මහා සංඝරත්නයන් අවසරයි සදැහැති පින්වත්නි. ඉතින් අද දවසේදීත් මේ පින්වත් හැමදෙනාටම තුන්ලොවක් සැනසූ අප ශාන්තිනායක ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ සියලුම සත්වයාගේ හිතසුව පිණිස දෙලොව වැඩ පිණිස නිවනම සාක්ෂාත් කර ගැනීම පිණිස දේශනා කරන්නට යෙදුන ශ්‍රී සද්ධර්මයේ සිහිපත් කරලා එයින් කරුණු කීපයක් ඔබට ඔබේ ජීවිතයට එකතු කරගන්නට මතක් කරලා දෙන්නයි මේ උත්සාහය. ඉතින් පළමුවෙන්ම මම ඔයගොල්ලන්ට පුංචි කාරණයක් මතක් කරන්නම් අපේ ජීවිතය සම්බන්ධයෙන්. අද මේ වෙනකොට අපි හැම දෙනෙක්ම තමන්ගේ සුපුරුදු දෛනික වැඩ කටයුතු වලින් මිදිලා බොහෝ දුරට විවේකයේ අරගෙන නිවෙස් වලට වෙලා තමන්ගේ ගෙවල් දොරවල් වල වැඩ කටයුතු ටිකත් එක්ක ජීවිතය ගත කරන කාලය වැඩි වෙලා තියෙනවා. ඒ පිළිබඳව ඇයි කියලාත් එහෙම උනේ කොහොමද කියලාත් මම විස්තර කරන්නට කාලෙ ගන්නෙ නැහැ. මොකද මේ අපි හැම දෙනෙක්ම දන්නවා මේ වෙනකොට අපි මුණ දීලා තියෙන තත්ත්වය පිළිබඳව. ඉතින් ඒ නිසා ඒ කාල සීමාව ගත කරන්නේ සමහරු බොහොම සතුටින් ගත කරන පිරිසකුත් ඉන්නවා. ඒ වගේම බොහොම අපහසුයෙන් ගත කරන පිරිසකුත් ඉන්නවා. ඉතින් අපිට දකින්න ලැබෙන තොරතුරු වලට අනුව අහන්න ලැබෙන තොරතුරු වලට අනුව මේ දහමක් පිළිබඳව නිකන් හරි අහලවත් නැති ජීවිත වෙන්නේ නැති කියලා අපිට හිතෙනවා, හිතා ගන්න පුළුවන්කම තිබෙනවා. මේන් ලැබෙන පීඩණය දරා ගන්න බැරුව, මානසිකව ලැබෙන පීඩණය දරා ගන්න බැරුව සියදිවි හානි කර ගැනීම, ඒ වගේම නොයෙකුත් විදිහේ මානසික ආබාධයන් වලට ලක් වෙන පිරිස විශාල වශයෙන් සිටින බව ඒ පණිවිඩ හරහා දැනගන්නට ලැබෙනවා. නමුත් අපි කල්පනා කරලා බලන්න මේ සියලුම සමස්ත ලෝකයා ගත්තහම මේ හිත හදන වැඩපිළිවෙලකට යොමු වෙලා නැතිනම් ඒ අයට මේ හිතට දැනෙන මේ පීඩණය, මේ මානසික අපහසුතාවය විඳදරා ගන්න බැරුව යනවා. මොකද එදිනෙදා ජීවත් වෙච්ච ක්‍රමවේදයේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා ඒ වෙනස්ම ක්‍රමවේදයකට ජීවත් වෙන්න වෙලා තියෙනවා. ඒක අපි සමහරලාට කැමැත්තෙන් හෝ වේවා අකමැත්තෙන් හෝ වේවා, නමුත් අපිට ඒ විදිහට ජීවත් වෙන්න නීති රීති රාමුවකට යටත්ව කටයුතු කරන්නට වෙනවා. ඒ නිසා අකමැත්තෙන් වුණත් ඒ කටයුතු සිද්ධ කරන්න වෙනවා. ඉතින් බලන්න මේ කාරණාව නිසා මානසිකව ඇද වැටෙනවා විතරක් නෙමෙයි කායිකවත් ඇද වැටෙනවා. මේකට හේතුව විදිහට මම ඔබේ අවධානය යොමු කරන්නම්. අපි ලෝකයක් ගත්තාම අපිත් එහෙමයි, ඔබත් එහෙමයි, සමස්ත ලෝකයාම එහෙමයි. අඩු වැඩියක් වශයෙන් මේ කියන කාරණයට එකඟ වෙයි. අපි වැඩිපුරම උත්සාහවත් වෙලා තියෙන්නේ අපේ කය සකස් කරලා කය රැක බලා ගන්නවා කියන කාරණාවකටද, එහෙම නැතිනම් හිත රැක බලා ගන්නවා කියන කාරණාවකටද කියලා අපි පොඩ්ඩක් හිතලා බලමු. මේ ගැන අපි ටිකක් අවධානයෙන්ම හිතලම කල්පනා කරලම බලන්න ඕනේ. සමහරවිට මේ ටික හරි සරල කාරණා ටිකක් කියලා හිතේ විස්තර කරනකොට ඒ සරල බවටම විස්තර කරන්නේ ඒ තුල ඒ සරලකම තිබුණට ඒ තුල මහ විශාල කාරණා ටිකක් අන්තර්ගත වෙන නිසායි.
අපි බලමු අපි උදේ නැගිටපු වෙලේ ඉඳන් රාත්‍රී නිින්දට යන වෙලාව වෙනකම් අපේ දිනචර්යාව පටන් අරගෙන ක්‍රියාත්මක වෙලා තියෙන්නේ කොහොමද කියලා. උදේ නැගිටපු ගමන්ම අවදි වෙච්ච ගමන්ම අපි මේ කය පිරිසුදු කිරීමේ කාරණාවකට යොමු වෙනවා. දත් ටික මැදලා, මූණ සෝදලා, සමහරලාට පිරිසුදු වෙලා, සමහර කෙනෙක් නානවා නම් නාලා කයම සම්පූර්ණ පිරිසුදු කරලා අපි දවසේ වැඩ පටන් ගන්නවා. ඒ අතරේ අවස්ථා ගණනාවකදී සමහර වෙලාවට අපි මූණ සෝදනවා, අත් සෝදනවා, සමහර වෙලාවට නානවා. අවස්ථා සමහර වෙලාවට දවසකට කීප සැරයක් නාන පිරිස ඉන්න පුළුවන්. පිරිසුදු කරනවා. දවසේ අවසානයේත් අපි මෙන්න මේ කියන තැනටම ඇවිල්ලා පිරිසුදු වෙලා තමයි අපේ දවස අවසානයේ ඒ නිදා ගන්නවා කියන තැනට යන්නේ. ඒ අතරතුර මේ කය පිරිසුදු කිරීම කියන කාරණාවට අපි වැඩිපුර කාලයක් ගත කරනවා. පිරිසුදු කරන්න විතරක් නෙමෙයි. මේක රැක බලා ගන්න, මේක නඩත්තු කරන්න, ඊට පස්සේ තව මේකේ අඩුපාඩු ටික පුරවන්න විශාල කාලයක් වැය කරනවා අපි. කෙස් ටික පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරලා බලනවා. ඊළඟට දත් ටික පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරලා බලනවා. නිය ටික පිළිබඳව, සම පිළිබඳව ආදී මේ බහැර තියෙන මේ කොටස් පහම පිළිබඳව අපි සැරෙන් සැරේ අවධානය යොමු කරවලා බලනවා. ඉතින් අද විද්‍යාත්මකව පැහැදිලි කරනවා මම ඒකට එකඟද නැද්ද කියන එක නම් නෙමෙයි මෙතනදී. අත්තර මේකට එකඟ වෙන්න පුළුවන්ද කියන එකේ පොඩි ගැටලුවක් තියෙයි. මොකද මේ කෙස් වලට නොයෙකුත් જાතියේ දේවල් මම නම් වශයෙන් කියන්නේ නැහැ. මොකද වෙළඳ නාමයක් මම අතින් කියවෙන්න පුළුවන් නිසා. ඒ නොයෙකුත් જાතියේ දේවල් දාලා මේක පෝෂණය කරනවා. නමුත් බහැරින් මේ කෙස් වලට එහෙම පෝෂණයක් ලබා දෙන්න පුළුවන්ද කියන එක පිළිබඳව විද්‍යාත්මකව මට ගැටලුවක් තියෙයි. ඒක මගේ නොදැනුවත්කම නිසා වෙන්න පුළුවන්. නමුත් බහැරින් මේ කෙස් වලට විශාල පෝෂණයක් එකතු කරනවා. බාහිරින් මේ කෙස් වල ආලේප කරලා, ගල්වලා නොයෙකුත් දේ කරලා ඉවර වෙලා මේ කෙස් ටික හොඳට පෝෂණය කරනවා. ඊට පස්සේ මේ හමට විශේෂයෙන්ම හම ලස්සන කරන්න, ඒ වගේම හැඩ ගන්නවන්න, ඒ වගේම පාට වෙනස් කරන්න නොයෙකුත් දේවල් කරමින් මේ හමටත් බහැරින් විශාල පෝෂණයක් ලබා දෙනවා. විශාල සත්කාර ටිකක් කරනවා. නියපොතු ටිකටත් එහෙම කරනවා. මේක විශේෂයෙන්ම පිරිමි පාර්ශවයට වඩා කාන්තා පාර්ශවයේ මේක කෙරෙහි නැඹුරුතාවය වැඩි. නමුත් ඒකෙන් කියවෙන්නේ නැහැ පිරිමි අය කරන්නෙම නැහැ කියලා. නමුත් බොහෝ දුරට සමහර පිරිමි අයත් මේ සඳහා උත්සාහවත් වෙනවා, දකින්න පුළුවන්කම තියෙයි. ඒක වෙන විදිහකින් මම කියන්නම්. පිරිමි අය උත්සාහවත් වෙනවා ශරීරයේ හැඩය පවත්වාගෙන යන්න. ඒද මේ ලස්සන කිරීමක්ම තමයි. කොණ්ඩේ සකස් කරගෙන යනවා, සමහරලාට පාට කරනවා, නොයෙකුත් මේකට දේවල් එකතු කරනවා. ඊට පස්සේ විශේෂයෙන්ම පිරිමි අය උත්සාහවත් වෙනවා මේක ශරීරයේ හැඩය, කාන්තාවනුත් එහෙමයි. ශරීරයේ හැඩය පවත්වා ගන්න විශාල වශයෙන් වියදම් කරන, විශාල වශයෙන් කැප වෙනවා. විශාල වශයෙන් ඒ වෙනුවෙන්ම මහන්සි වෙනවා. ඒ විදිහට කටයුතු කරලා මේ කය රැක බලා ගන්න, කය පෝෂණය කරන්න, කය හැඩ කරන්න, ලස්සන කරන්න පුදුමාකාර විදිහේ වෙහෙසක් දරනවා දවස පුරාවට. තමන්ගේ එදිනෙදා රැකී රක්ෂා කටයුතු වලට ගියාවා වුණත් අවස්ථාව ලැබෙන හැම වෙලාවකම එයින් විශාල වශයෙන් කාලයේ, ශ්‍රමයේ, ධනයේ වියදම් කරලා වැය කරලා මේ කය පිළිබඳව අවධානය විශාල වශයෙන් යොමු කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ කය වහගන්නේ මොන වගේන්ද කියන එක පිළිබඳව විශාල වියදම් කරලා ඇඳුම් පැළඳුම් ආයිත්තන් ආදී දේවල් යොදලා මේ කය තව තවත් ලස්සන කරන්න, මේක තව කෙනෙකුට කැපිලා පේන විදිහට මේ කය හරහා උත්සාහවත් වෙලා තියෙනවා, කයටම යොමු කරවලා තියෙනවා. ඉතින් බලන්න මේ දවසේ එහෙම නැතිනම් අපිට මේ ජීවිතය තුළ ගත්තාම කය වෙනුවෙන් වියදම් කරපු ප්‍රමාණය කොච්චරද කියලා. මේ කයට ලබා දුන්න ආහාර පාන කොච්චර ලබා දෙන්නේ නැද්ද? බෙහෙත් කොච්චර ලබා දෙන්නේ නැද්ද මේ කය වෙනුවෙන්? ඒ වගේම මේ කයට මොනතරම් ඇඳුම් පැළඳුම් අඳින්නේ නැද්ද? ඒ විතරක් නෙමෙයි මේ කය පරිස්සම් කරගන්න මොනතරම් වෙහෙසෙන්නේ නැද්ද, දුක් විඳින්නේ නැද්ද? ඒ වෙනුවෙන් මොනතරම් කැපකිරීමක් කරන්නේ නැද්ද? පුංචි කට්ටකට හරි මේ කය එහෙම නැතිනම් හැම සිදුරු වුණොත්, සීරිලා ගියොත් අපිට දැනෙන වේදනාව අධික වේදනාවක් තියෙයි.
සමහරලාට මේ වේදනාව දරන්න පුළුවන් මට්ටමක් හෝ දරන්න බැරි තරම් වේදනාවක් tie. පුංචි කට්ටක් එන්න දවසක් දෙකක් ගියාම ඒක විස අධික කට්ටක් නම් අපිට සමහරලාට කකුල ඉදිමිලා අඩිය තියාගන්න බැරි තරමට අපහසුතාවයන් ගෙන දෙනවා. ඒ නිසා මේ කය පරිස්සම් කරනවා පුංචි කට්ටක්වත් ඇනෙන්න දෙන්නේ නැතුව. කිසිම සත්වයකගෙන් අඩුම තරමින් මැස්සෙකුගෙන් මදුරුවෙකුගෙන් කුරේ කූඹෙකුගෙන්වත් පුංචිම සත්වයකගෙන්වත් මේ කයට හානියක් එන්න දෙන්නේ නැහැ. මේ කයට දෂ්ට කරන්න දෙන්නේ නැහැ. ඒ තරම් මේ කය පරිස්සම් කරනවා අපි. එච්චරකට රැක ගන්න එච්චරකට පරිස්සම් කරන මේ කය පිළිබඳව අපි එච්චරකට අවධානයෙන් කටයුතු කරන මේ කයේ ස්වභාවය පිළිබඳව අපි තේරුම් අරගෙන නැහැ. මම මේන් අදහස් කරන්නේ මෙච්චර කරුණු ටිකක් මම මතක් කළේ මේක කවුරුත් දන්නා වූ කාරණා ටිකක්. නමුත් මම මතක් කළේ අපි මේ කය වෙනුවෙන් කොච්චර වෙහෙසිලා මහන්සිලා කැප වෙලා තියෙනවද කියන එක පිළිබඳව ඔබට මතක් කරන්න. සමහර විටමින් ಜಾති සමහර පෝෂණ ද්‍රව්‍ය කයට ලබා දෙනවා මේ කය නිරෝගීව තියාගන්න හැඩ කරන්න මේ කයට නොයෙකුත් සත්කාර කරනවා. ඒ විවිධාකාර විදිහේ සමහර වෙලාවට කෙනෙක් ව්‍යායාම කරලා වෙන්න පුළුවන්. සමහරලාට නොයෙකුත් ක්‍රමවේදයන් හරහා මේ කය නිරෝගීව තබා ගන්න සෑහෙන උත්සාහවත් වෙනවා. කය හදන වැඩපිළිවෙල අපේ ජීවිතයේ අංගයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට මේ කාරණා ටික මම ගොනු කළේ බලන්න මේ කය සඳහා කරන කැපකිරීම අපේ හිත හදන වැඩපිළිවෙලට කැප කරන එකෙන් 100න් පංගුවක් 1000න් පංගුවක්වත් කැප කරනවද කියලා. මොකද මේ කයට මේ කොච්චර සත්කාර කරත් කොච්චර හැඩ කළත් කොච්චර ලස්සන කරලා මේක හොඳට පවත්වාගෙන ගියත් අවසානයේ මේක අයිතිකාරයන්ට බාර දෙනවා. මේක අයිති කවුද? අපි හිතලා බලන්න කාටද මේක අයිති කියලා. මේ කය අවසානයේට එක්ක පොළොවට පස් වෙනවා. පණුව ටිකකට ආහාරයක් වෙනවා. තව සතෙකුට ආහාරයක් වෙනවා. එහෙම නැතිනම් ගිනි දැල්ලකට අලු බවටපත් වෙන්න ගිනි දැල්ලකට මේක අයිති වෙනවා. එක්ක දවාලනවා එක්ක පොළොවට පස් වෙලා යනවා. පොළොවට පස් වෙන පස් ටිකක් එහෙම නැතිනම් ගින්නට පිච්චෙන ඉතුරු වෙන අලු ටිකක් තමයි අද මේ අපි මේ අරගෙන පෝෂණය කරමින් රැක බලා ගනිමින් මේ විදිහේ මහ විශාල කැපකිරීමක් කරගෙන කටයුතු කරලා අරන් ගිහින් තියෙන අවසානයේ බාර දෙන්නේ එතෙන්ට අවසාන ඉරණම අවසාන ප්‍රතිඵලය එක්ක ගින්නට එක්ක පොළොවට පස් වෙන්න හෝ පිච්චෙන්න. ඉතින් ඒ නිසා මේ වගේ දෙයක් අපි පරිස්සම් කරලා රැක බලාගෙන පෝෂණය කරලා පුදුමාකාර විදිහේ කැපකිරීමක් කරලා කටයුතු කරලා අවසාන එතෙන්ට නම් බාර දෙන්නේ. ඒ වගේ දෙයක් නම් අපි පරිස්සම් කරලා තියෙන්නේ. නමුත් බලන්න හිතලා කල්පනා කරලා ඒ වගේ දෙයක් වෙනුවෙන් කරපු කැපකිරීම අපි හිත වෙනුවෙන් දශමයක්වත් කරලා තියනවද කියලා. මම මේක අදාළ කරන්නේ නැහැ. බණ භාවනා කරන ඒ වෙනුවෙන් කැප වෙලා කටයුතු කරන හොයන බලන හිත ගැන ගවේෂණය කරන කෙනාට මේකේ යම් මට්ටමක වෙනසක් තියෙයි. නමුත් මම මේකෙන් අදහස් කරන්නේ සමාජයක් ගත්තාම අපි සමාජයේ බහුතරයක් අද කතා බහ කරන්නේ වියපැහැදම් කරන්නේ ඕන එපාකම් පිරිමහ ගන්න නොයෙකුත් දේවල් කරමින් කටයුතු කරන්නේ මෙන්න මේ කය පෝෂණය කරනවා කියන පැත්ත වෙනුවෙන්. ඒ විදිහට කල්පනා කරලා බලපුවාම කය පෝෂණය කරන්න එපා කියලා නෙමෙයි මේකෙන් අදහස් කරන්නේ. ලස්සනට ඉන්නේ එපා කියලා නෙමෙයි මේකෙන් අදහස් කරන්නේ. නමුත් ඒ වෙනුවෙන් කරන කැපකිරීම කොච්චරද හිත වෙනුවෙන් ඒ කැපකිරීමෙන් කොච්චරක් දශම ගාණක්වත් කරන්නේ නැහැ කියන එක පෙන්වන්නයි මම මේ ටික මතක් කළේ. මොකද හිත හදන වැඩපිළිවෙලට මේ කය නිරෝගීව තියෙන්න ඕනේ. මේ කය බොහොම ප්‍රසන්නව තියෙන්න ඕනේ. මේ කය බොහොම පහසුවෙන් කටයුතු කරගන්න පුළුවන් කයක් වෙන්න ඕනේ. ඒක එහෙමමමයි. ඒ අවශ්‍යතාවය තියෙනවා. හැබැයි ඊට වඩා අපි දැන් මේ කටයුතු වලින් කරලා තියෙන්නේ හිත හදන්න නෙමෙයිනේ මේ කය හදලා තියෙන්නේ. හිත හදන්න නෙමෙයි මේ කය පෝෂණය කරලා තියෙන්නේ. කයම පෝෂණය කර කර කයෙම ගැත්තෙක් බවට පත් වෙලා කය තුලම කටයුතු කරපු කෙනෙක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ඔබට මේ පැත්ත පිළිබඳව යමක් හිතන්නයි මම මේ ටික මතක් කළේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ කයේ පැවැත්මට ආහාර අවශ්‍යයි කියලා. ආහාර නැතිනම් මේ කයේ පැවැත්ම පවතින්නේ නැහැ කියලා. ඒක අපි කවුරුත් හොඳටම තේරුම් ගත්තා. අපිට තේරෙන කාරණයක්. මොකද ආහාර පානයන්ගෙන් මේ කය පෝෂණය කරන්න බැරි වුණොත් මේ කය මහා ඉක්මනින් වැහැරෙනවා. හරි ඉක්මනින් ලෙඩටපත් වෙනවා. හරි ඉක්මනින් වයසට ගිහිල්ලා වගේ මේ කය දිරලා ගිහිල්ලා අවසාන සමහර වෙලාවට ආහාර පාන නිසි විදිහට නොලැබුණොත් ඒ කය දුර්වල වෙලා යනවා.
සමහරලාට මේ කය විනාශ වෙලා යන්නත් පුළුවන්කම තියෙනවා. ආහාර පානයන්ගෙන් තමයි මේ කය යැපෙන්නේ. එහෙනම් කයේ යැපෙන ප්‍රමාණයට අවශ්‍ය කරන ආහාර පාන ටික අපි අනිවාර්යයෙන්ම ලබා දිය යුතු වෙනවා. මොකද සබ්බේ සත්තා ආහාරට්ටිතිකා. සියලුම සත්වෝ ආහාර මත යැපෙන්නේ. එහෙනම් පළවෙනිම කාරණේ නැත්නම් එක කියලා ගත්තොත් එක කියලා කියන්නේ මේ ආහාරයයි. ඒ කියන්නේ යම් මුළු ලෝකයා සත්වයාටම පොදු ධර්මයක් තියෙනවා නම් ඒ පළවෙනිම ධර්මතාවය මේ ආහාරය. ඉතින් ඒ නිසා ලෝකයාට ආහාරය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ ආහාර පාන ගන්න එපා කියලා නෙමෙයි මේ මම අදහස් කළේ. ආහාර පානයන්ගෙන් මේ කය පෝෂණය කරන්න ඕනේ. හැබැයි මේ පෝෂණය කරන්නේ හිත හදන වැඩපිළිවෙල සඳහා මේ භවයේ පවත්වාගෙන යෑමෙන් මේ කෙලෙස් දුරු කරන වැඩපිළිවෙල සඳහා අවශ්‍ය කරන ශක්තිය ලබා දෙන්නයි. ඒ සඳහායි කටයුතු කරන්න ඕනේ. වටිනාම දේවල් අපේ ජීවිතේ අපි කොච්චර පරිස්සම් කරනවද? අපිට වටින සමහර වෙලාවට අම්මා තාත්තා දූ දරුවෝ එහෙම නැත්නම් ස්වාමි බිරිඳ වෙන්න පුළුවන්. එහෙම නැතිනම් භෞතික වශයෙන් ගත්තාම රන් රිදී මුතුමැණික් ආදී වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම අපි පරිස්සම් කරනවා. කොච්චර පරිස්සම් කරනවද කියලා කිව්වොත් ඒ වෙනුවෙන් අපේ ජීවිතේ පවා අපි ඒ වෙනුවට කැප කරලා පරිස්සම් කරන තැන්තියේ සමහරලාට දරුවෙකුට අසනීපයක් වුණාම ඒ අසනීප වෙච්ච වෙලාවේ ඒ අම්මා තාත්තා සමහරලාට තමන් ගැන හිතන්නේ නැතුව තමන්ගේ ජීවිතය ගැන හිතන්නේ නැතුව අර දරුවා වෙනුවෙන් කැප වෙලා කටයුතු කළේ දරුවව ඒ අසනීපෙන් මුදවා ගන්න උත්සාහවත් වෙනවා. සමහර දූ දරුවෝ දෙමව්පිය අසනීප වුණාම ඒ අසනීප වෙච්ච දෙමව්පිය වෙනුවෙන් ඉදිරිපත් වෙලා කැප වෙලා තමන්ගේ ජීවිතය ගැනවත් හිතන්නේ නැතුව කටයුතු කරන දරුවෝ සමහර වෙලාවට ඉන්නවා. මේ විදිහට ගත්තාම අපිට වටිනා කියන දේවල් අපි පරිස්සම් කරන්න පුදුම විදිහට උත්සාහවත් වෙනවා. ඒ අතරින් මිලකින් වටිනාකමක් තීරණය වුණොත්, මුදලක වටිනාකමකින් තීරණය වුණොත් ඒ දේවල් අපි පරිස්සම් කරනවා. රන් රිදී මුතුමැණික් ආදී වෙන්න පුළුවන්. ඉබි අතුරු දාලා සමහර වෙලාවට ආරක්ෂක වේපවා යොදවලා ආරක්ෂක උපකරණ මොනවා හරි යම් ක්‍රියාත්මක වෙරීම තියෙනවා නම් ඒ ආරක්ෂක ක්‍රමවේදයන් අනුගමනය කරලා ආරක්ෂා කරනවා. හැබැයි අපේ හිත අපි ඒකකින්වත් ආරක්ෂා කරන්නේත් නැහැ. හැබැයි ඒ විදිහට ඒ දේවල් වලින් ආරක්ෂා කරන්නත් බෑ. හිතේ වටිනාකම අපි අඳුනගෙන නැහැ. මොකද නිවන් දකින්න තැන දක්වාම දියුණු කරන්න තියෙන්නේ මේ හිත. නාම ධර්ම ටික තමයි අපිට දියුණු කරලා ඒ නිවන් දකින්න තැන දක්වාම උපකාර කරගන්න තියෙන්නේ. හැබැයි ඒ නාම ධර්ම ටිකම තමයි දුර්වල කරලා දුක් විපාක ගැන දෙන තැනට සසරක ඇවිදින තැනට සසරක් ගමනක් යන්න පුළුවන් විදිහට මුළු සසරකටම හේතු සාධක සකස් කරලා දෙන්නේ මේ නාම ධර්ම ටික හරහාමයි. මොකද රූප ධර්මයේ වන් අතහැරී රූප ධර්මයේ තුල කොයිම වෙලාවකවත් කෙලෙස් නැහැ. කෙලෙස් වලට හිතයිසී බව තිබුණට රූපයේ තුල කොයිම වෙලාවකවත් කෙලෙස් නැහැ. ඒ නිසා නාම ධර්ම වල තමයි කෙලෙස් ගතිය තියෙන්නේ. කෙලෙස් උපදවන්නේ, කෙලෙස් පවත්වන්නේ, කෙලෙස් වලට අනුව ක්‍රියාත්මක කිරීම කරන්නේ. එහෙමනම් සසරට ඇද දාන්නෙත් මේ වගේම සසර ගමනින් මිදෙන්න පුළුවන්කම තියෙන්නේ මෙන්න මේ නාම ධර්ම හරහා සිදු කරන කටයුතු වලනේ. නාම ධර්ම ටික හොඳට පරිස්සම් කරොත්, රැක බලා ගත්තොත්, ඒවට නියම පෝෂණයක් ලබා දීලා යහපත් විදිහට පෝෂණය කළොත් මේ නාම ධර්ම ටික තරම් උපකාරක ධර්මතාවයක් තවත් නැති වෙයි. ඒ තුලින් අපේ දිවි ගමන එහෙම නැත්නම් ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්කම ලැබෙනවා විතරක් නෙමෙයි, මේ උරුම වෙලා තියෙන සියලුම දුක් අන්දරාවට තිත තියලා එහෙම නැතිනම් නවත් නතර කරලා නිවන් දකින්න පුළුවන්කමත් ඒ හරහා ලබන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ නිසා මේ උත්සාහය නාම ධර්මයන් වලට එහෙම නැතිනම් අපේ හිත පැත්තට පරිස්සම් කරන්නේ කොහොමද? ඒ හිත පැත්ත හැම වෙලේම පරිස්සම් කරන්න ඕනේ ඇයි කියන එක පිළිබඳව ඔබට මතක් කරලා දෙන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ හිත කිලිටි කරන ධර්මතා ටිකක්. කෙලෙස් හැටියට අපි කතා කරනවා මේ සමස්ත එකතු කරලා. ඒ හරහා මම ඔබට අද මතක් කරන්නම්. මොකද ගැඹුරු කාරණාවකට අරන් යන්නේ නැතුව, නමුත් ගැඹුරු නැතුවාම නෙමෙයි මේ කියන කාරණා ටිකේ. නමුත් අපි මුලින්ම හඳුනාගත යුතු ධර්මතා ටිකක් තියෙයි. මේ හිත නිරන්තරයෙන් කිලිටි කරන්නට එහෙම නැතිනම්
හිතේ තියෙන ස්වභාවය වෙනස් කරන්නට හඳුනා ගන්න බැරි වෙන විදිහට මේ හිත නොයෙකුත් විපර්යාසයන් වලට පත් කරන ධර්මතා ටිකක් තියෙනවා. අපි වචනයෙන් කිව්වොත් ඔබ කවුරුත් හඳුනනවා මේ ධර්මතා ටික. නීවරණ ධර්මයන් කියලා කිව්වොත් අපි කවුරුත් දන්නවා. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන මේ පංච නීවරණයක්. ඊට අතිරේකව අභිධර්මයේදී අපිට කතා කරනවා අවිද්‍යාව කියන නීවරණයක්. මෙතනදී මම අවිද්‍යාව කියන කාරණාව කතා නොකර පංච එහෙම නැතිනම් නීවරණ පහ පිළිබඳව කතා කරන්නට උත්සාහවත් වෙන්න. මොකද අවිද්‍යාව කියන එක නීවරණ කෘත්‍ය කරන්නේ කොහොමද කියන එක අපි වෙන දවසක ටිකක් දීර්ඝව කතා කරන්නට ඕන කරනවා. නමුත් මූලික වශයෙන් අපිට මේ පංච නීවරණයන් පිළිබඳව හඳුනා ගන්න වෙනවා. මොකද මේ හිත රැක ගන්න නම්, හිත පරිස්සම් කරන්න නම්, මේ හිතට බාධා කරන, එහෙම නැතිනම් හිතට හතුරුකම් කරන, එහෙම නැතිනම් හිතට යම් ආකාරයක පීඩාවකටපත් කරන ධර්මතා ටික අපි හඳුනගෙන ඒවට ආවරණයක්, එහෙම නැතිනම් ඒවා ඉවත් කිරීමක් කරන්නට ඕනේ. ඒ සඳහා තමයි නීවරණයන් පිළිබඳව ඔබට කතා කරන්නට හේතු වුනේ. බුදුරජාණන් වහන්සේ මේ කය පෝෂණය කරන්න, එහෙම නැතිනම් කයට යැපෙන්න ආහාරය අත්‍යවශ්‍යයි කිව්වා වගේ මේ නීවරණ ටිකක් නිකම් පවතින්නේ නැහැ. මේ නීවරණ වලටත් ආහාර අවශ්‍යයි. පෝෂණයක් අවශ්‍යයි. මේ නීවරණ ඔසවලා දෙන්නත්, ඒ වගේම මේ නීවරණයන් බහුල වෙන්නත්, ඒ කියන්නේ උපද්දවන්න වගේම මේ නීවරණයන් පැතිරලා බහුල වැඩෙන්නත් උපකාර වෙන ආහාරයක් තියෙනවා. මේ එකක් ගානේ අපි ඒ ආහාරයන් සහ ඒ නීවරණ කොහොමද වැඩ කරන්නේ, ඒ නීවරණයන් වලින් මිදෙන්නේ කොහොමද කියන කාරණාවන් පිළිබඳව අපි ටිකක් දීර්ඝව විමසලා බලමු. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාමච්ඡන්දේ පිළිබඳව. කාමච්ඡන්දේ කියන්නේ මොකක්ද කියන එක ගැන මම දීර්ඝ විස්තර කරන්නට අවශ්‍ය නැහැ. මොකද අපි කවුරුත් මේ වචනයන් පිළිබඳව හොඳට දන්නවා, හුරු පුරුදු පිරිසක්. අහලා තියෙන පිරිසක්. නමුත් මේකේ ස්වභාවය කොයි වගේද කියන එක මම ඔබට මතක් කරලා දෙන්නම්. කාමච්ඡන්ද කැමැත්තෙන් ඇලෙන බවක් තියෙනවා නම් යමක කාමච්ඡන්ද බව කියන කාරණාවට සරල අදහසයි. සරල අදහසක්. නමුත් මේක කැමැත්තෙන් ඇලෙනවා කියලා කිව්වට විතරක්ම මදි. ඒ තියා මේක විග්‍රහ කරගන්න වෙනවා. මේකේ ආහාරයත් එක්ක තමයි අපිට මේක විග්‍රහ කරගන්න පුළුවන්කම තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දේශනා කරන්නට යෙදුන, පැහැදිලි කරන්නට යෙදුන ධර්මයේ තුල කාමච්ඡන්දයට ආහාර වෙන්නේ සුබ නිමිත්ත. යම් සුබ නිමිත්තක් තියෙනවා නම් මෙන්න මේ සුබ නිමිත්ත නුනුවණින් මෙනෙහි කරනවා නම්, ලෝකේ යම් සුබ නිමිති තියෙනවා. ඒ තියෙන සුබ නිමිති නුවණින් මෙනෙහි කරන්නත් පුළුවන්, නුනුවණින් මෙනෙහි කරන්නත් පුළුවන්. නුනුවණින් කියලා කිව්වේ මෙතන අනුවණින් මෙනෙහි කරනවා කියන එක. ඒ කියන්නේ නුවණින් තොරව මෙනෙහි කරනවා කියන එක. එහෙමනම් සුබ නිමිත්තක අනුවණින් මෙනෙහි කිරීමෙන් කාමච්ඡන්දය ඉපදිනවා විතරක් නෙමෙයි, මේ මෙනෙහි කිරීම බහුලව සිද්ධ කිරීමෙන් උපං කාමච්ඡන්දේ වැඩෙන්නත් හේතු වෙනවා. අපි මේක ටිකක් අපේ ජීවිතයට එකතු කරලා බලමු. අපි මේ කය පිළිබඳව ගත්තහම අපිට පේන පරාසයෙන් මේ කයේ තියෙන්නේ බොහොම අල්ප කොටස් ටිකක්. දෙතිස් කුණුපයන් ගත්තහම මේ දෙතිස් කුණුපයන් වලින් අපිට පේන මට්ටමට ඇවිල්ලා තියෙන්නේ 5ක් විතර වගේ. ප්‍රකට වෙලා තියෙන්නේ 5යි. අනිත් දේවල් අපිට දකින්න පුළුවන් යම් යම් අවස්ථාවන් වලදී. හැබැයි හැම වෙලේම අපිට ප්‍රකට වෙලා තියෙනවා ධර්මතා 5ක්. එහෙම නැතිනම් කොටස් 5ක් විතර. කේස් ටික, ලොම් ටික, නිය ටික, දත් ටික සම කියන මේ බැහැරින් පවතින, එහෙම නැතිනම් අපිට නිතර ගැටෙන කොටස් 5ක් තියෙනවා. මෙන්න මේ කොටස් 5 තමයි අපි නිරන්තරයෙන් අපේ ගනුදෙනුවට ලක් වෙලා තියෙන්නේ. කේස් ටික, ලොම් ටික, නිය ටික, දත් ටික සම. ඊළඟට හදවත, වකුගඩු, අක්මාව ආදී දේවල්, එහෙම නැතිනම් මල මුත්‍රා ආදී දේවල් අපිට ප්‍රකටව නිතර ගැටෙන මට්ටමකට හම්බ වෙලා නැහැ. තව කෙනෙකුගේ වේවා, තමන්ගේ වේවා නිතර ඇසුරු කරන්න හම්බ වෙන්නේ නැහැ මේ කොටස් ටික. නමුත් මේ කෙස්ලොම් නියද සම කියන කොටස් ටික, කොටස් 5 නිතර අපි ඇසුරු කරනවා. මේ කොටස් 5 අපිට සුබ වශයෙන් හම්බ වෙන මට්ටමට අපි මේක ලස්සන කරලා උපගන්වලා
මේක පෝෂණය කරලා රැක බලාගෙන තියෙනවා මේ කෙස් ටික ලස්සන කරලා හැඩ කරලා ලොම් ටික නිය ටික හැඩ කරලා ලස්සන කරලා දත් ටික පිරිසුදු කරලා හොඳට ලස්සනට පිළිවෙලට තියාගෙන සමහරලාට අපිලිවෙලයි නම් ඒවට නොයෙකුත් දේවල් කරලා සමහරලාට මේ ඒ වෙනුවෙන් සත්කම් පවා කරලා සකස් කරලා පිළිවෙලකට හදලා ඊළඟට හැමත් එහෙමයි නොයෙකුත් ලප කැලල් ආදී තියෙනවා නම් මේවා අයින් කරලා බොහොම ලස්සනට චවි වර්ණේ එහෙම නැතිනම් හැමේ පැහැය ලස්සන වෙන විදිහට මේක බොහොම ලස්සනට සකස් කරගෙන අපි ජීවත් වෙනවා. මෙන්න අපිට දැන් තියෙනවා සුබ නිමිත්තක්. ඒ කියන්නේ සුබ වශයෙන් හම්බ වෙච්ච නිමිත්තක් තියෙනවා. ඇත්තටම මේක සුබයි, සුබ බවකින් යුක්තයි, ලස්සනයි. මොකද සමහර අපිට හිතෙන්න පුළුවන් එහෙනම් හැමදේම අසුබයි නේද කියලා. නෑ, සුබ දේවල් ලෝකේ පවතිනවා. හැබැයි මේ සුබ දේවල් තුල අනුවණින් මෙනෙහි කරන එකයි නුවණින් මෙනෙහි කරන එකයි අතර ලොකු වෙනසක් තියෙනවා. මේ දෙකේ වෙනස මම ඔබට තේරුම් ගන්න පුංචි උදාහරණයක් අරගන්න. අපි හිතමුකෝ ලස්සන සුවඳ හමන ලස්සන මලක්, ඒ කියන්නේ පිපුණ අලුත ලස්සන මලක් අරගන්නකො. මොකද අපිට ඕකේ හොඳ අත්දැකීමක් මතක් කරන්නම් අපේ ජීවිතවල අපි දකින කාරණා ටිකක් තියෙනවා. අපි හිතමුකෝ නෙළුම් මල් කියලා. ලස්සන නෙළුම් මල් ටිකක් ගත්තාම ඒ කියන්නේ පිපෙන්න පෙර පොහොට්ටු විදිහට කඩා ගන්න මේ නෙළුම් මල් ටික නොයෙකුත් විදිහට එහෙම නැතිනම් අපි કૃතිමව එහෙම නැතිනම් අතින් මේ මල ටිකක් පෙති ටික දිගෑරලා ලස්සනට හදනවා බුදුරජාණන් වහන්සේට පූජා කරන්න. ඇත්තටම මේ මල් ලස්සනයි වගේම හරි සුවඳයි. එමනම් මෙතන අපිට අසුබ බවක් පේන්නේ නැහැ. මෙතන සුබ බවක්මයි පේන්නේ. සුබ නිමිත්තක්මයි හම්බ වෙන්නේ. හැබැයි මේ මල් පූජා කරලා දායකයන්ට යනවා. ඊට පස්සේ මේ මල් පර වෙනවා. පර වුණාට පස්සේ මේ පරමල් ටික එකතු කරලා විසි කරන්න වෙනවා. මේ මල් ටික එකතු කරලා හැමදාම එක ගොඩකට විසි කළාම දවස් කීපයක් යනකොට වැඩි නැහැ. දවස් 3-4 යනකොට අර යටට එකතු වෙච්ච මල් ටික තැම්බෙලා කුණු වෙලා පණුව ගහනවා. ගඳ ගහනවා. අධික ගඳක් එනවා. අර ලස්සනට තිබුණ සුවඳට තිබුණ මේ මල් ටික බලන්න අප්‍රසන්නයි. එච්චරකට පණුව ගහපු ස්වභාවයකින් යුක්ත වෙනවා. ඒ විතරක් නෙමෙයි, ඒ ළඟින් යන්න බෑ. එච්චරකට මහා කටුක ගන්ධයක් හමනවා. අර ලස්සනට සුවඳට තිබුණ මල් වලට වෙච්ච දේ මේ. එහෙමනම් නුවණින් මෙනෙහි කරනවා කියලා කියන්නේ මෙන්න මේ විදිහට පූජා කරන ලස්සනට තියෙන සුවඳ හමන මේ මල් ටිකේ අවසාන ස්වභාවයටපත් වෙන්නේ මෙන්න මෙහෙම ඉරණමකට නේද? එහෙම නැත්නම් මෙන්න මේ වගේ විපරිණාමයකට නේදපත් වෙන්නේ කියලා දකින්න පුළුවන්කම තියෙනවා නම් මේ කෙනාට සුභ සංඥාවේ අසුභ බව දකින්න පුළුවන්. ඇත්ත දකින්න පුළුවන්. ඒක නුවණින් මෙනෙහි කිරීමක් වෙනවා. එහෙම නුවණින් මෙනෙහි කරන කෙනෙකුට මේ සුභ වශයෙන් හම්බ වුණා කියන එකේ ඇලෙන බව නැතුව යනවා. කොයිම වෙලාවකවත් ඒකට කැමති වෙලා ප්‍රියමනාප වෙලා ඒකත් එක්ක ඇලිලා ගැලිලා වාසය කරන ස්වභාවය නැතුව යනවා නුවණින් මෙනෙහි කරන කෙනෙකුට. හැබැයි අනුවණින් මෙනෙහි කරන කෙනෙකුට මේ මල් ටික හරීම ලස්සනයි, මේ මල් ටික හරීම සුවඳයි කියන තැන විතරයි මෙයා දකින්නේ. ඉන් එහා ඔබට ගිහිල්ලා දකින්න මෙයාට නුවණක් නැහැ. නුවණින් මෙනෙහි කිරීමක් නැහැ. ඒ නිසා මෙයා සුබ වශයෙන් ගන්න දේ සුබ වශයෙන් අරගෙන ඒ තුල රැවටෙනවා. ඒ තුල ගැලෙලා ඇලිලා ගැලිලා වෙලිලා වාසය කරනවා. නමුත් මේ සුබ සංඥාවෙන් ගත්ත මේ කාරණා ටික දවසක් යනකොට අසුබයටපත් වෙනවා. අසුබයටපත් වෙනකොට සුබ වශයෙන් ගත් එක අසුබ බවටපත් වෙනකොට මේ කෙනාගේ මානසික මට්ටමට දරන්න බෑ. ඇයි මේක නුවණින් මෙනෙහි කරලා නුවණින් දැනගෙන නුවණින් අවබෝධ කරගෙන නැති නිසා මේ කෙනාගේ හිතේ ඊට පස්සේ අර ඇලිච්ච දේ පිළිබඳව ඇලිලා ගැලිලා වෙලිලා හිටපු දේ පිළිබඳව ඊට පස්සේ හැදෙනවා ගැටුම්කාරී බවක්. ගැටෙන ප්‍රතික්ෂේප කරන බවක් ඇති වෙනවා. ඒ නිසායි මේ සුබ නිමිත්තක් තියෙනවා. හැබැයි මේ සුබ නිමිත්තේ නුවණින් මෙනෙහි කරොත් කාමච්ඡන්දය උපදින්නේ නැහැ. අනුවණින් මෙනෙහි කළොත් ඒ නිමිත්තේ සුබ නිමිත්තේ ඇලෙනවා, කැමැත්තෙන් ඇලෙන බවකටපත් වෙනවා. ඇලිලා ගැලිලා වෙලිලා වාසය කරන බවටපත් වෙනකොට ඒ කෙනා කාමයන්හි කාම ඡන්දය ඇති කරගෙන කැමැත්ත ඇති කරගෙන දුක් විඳිනවා. මෙන්න හිත දූෂණයටපත් වෙන, හිත විනාශයටපත් වෙන, එහෙම නැතිනම් හිත අකුසලයන් පැත්තට, කෙලෙස් පැත්තට බර වෙන්න මේ කාමච්ඡන්දේ හේතු වෙනවා. එහෙම කාමච්ඡන්දේ මුල් කරගත්තාම
ඇත්ත පේන්නේ නැහැ. අපිට ඇත්ත පිළිබඳව කල්පනා කරන්න ඉඩ තියන්නේ නැහැ. සුබ නිමිත්තේම අපේ හිත ඇලිලා ගැලිලා වාසය කරන හින්දා කවුරු කිව්වත් සමහරලාට මේ කෙනා නුවණින් මෙනෙහි කරේ නැතිනම් මේ කෙනාට මේකේ අසුබව දකින්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. සුබ වශයෙන් ගත්ත නිමිත්තේ තියෙන දෝෂේ අනුවණින් ගත්ත දෝෂේ නුවණින් ගත්තා නම් නුවණින් මෙනෙහි කළා නම් මේ ගැටලුව නැතු වෙනවා. ඒ නිසා ඔන්න කාමච්ඡන්දය ඇති වෙන්න ආහාර හැටියට පෙන්වන්නේ සුබ නිමිත්තේ අනුවණින් මෙනෙහි කිරීමයි. බහුලව මෙනෙහි කිරීමයි. එහෙමනම් මේ කාමච්ඡන්දේ දුරු කරන්න නම් මේක දුරු කරන්නත් තියෙනවා ක්‍රමවේදයක්. ඒකට ආහාර සපයන්න නැතුව හිටියොත් කාමච්ඡන්දේ මියෙයි. විනාශ වෙලා යයි. කාමච්ඡන්දේ දුරු කරන්න නම් කාමච්ඡන්දේ ඇති වෙන්න හේතු වුණ ආහාරය සපයන්න නැතුව ඉන්න වෙනවා. අපිට ප්‍රතිපදාව එහෙම නැතිනම් කළ යුතු ක්‍රමවේදයේ තියෙන්නේ කාමච්ඡන්දයට හේතු වුණ සුබ නිමිත්ත පිළිබඳව එහෙම නැතිනම් කාමච්ඡන්දයට හේතු වුණ ආහාරය වැළැක්වීමයි. මේක නිකම්ම ආහාර නොදී වළක්වනවා කියන තැනකින් නෙමෙයි. සුබ නිමිත්ත තුල අනුවණින් මෙනෙහි කරපු එකයි කාමච්ඡන්දය ඇති වෙන්න හේතු උනේ. එහෙමනම් සුබ නිමිත්තේ නුවණින් මෙනෙහි කරන්න ඕනේ. එතනදී නුවණින් මෙනෙහි කරන්න ගියපුවම අපිට ප්‍රකට වෙන්නේ සුබ නිමිත්තට වඩා අසුබ නිමිත්ත. අසුබ නිමිත්ත හොඳට ප්‍රකට කරගත්තාම ඒකට සඳහා අසුබ භාවනා ආදී ක්‍රමටහන් ආදී ක්‍රියාත්මක කරලා අසුබේ වැඩෙන විදිහට හිතේ මානසිකාරයන් කරලා හොඳට නුවණ මෙහෙवला අසුබයන් පිළිබඳව බලපුවම උපං කාමච්ඡන්දය දුරු වෙන්නත් නූපං කාමච්ඡන්දේ නූපදින්නටත් කටයුතු කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ සඳහා තව උපකාර වෙනවා ඉන්ද්‍රිය සංවරය. ඒ කියන්නේ ඇහැ කන නහය දිව ශරීරය කියන මේ පංච ඉන්ද්‍රියන් හරහා තමයි අපිට සුබ නිමිති ගන්නට පුළුවන්කම ලැබිලා තියෙන්නේ. ඒ මන ආයතනයේට දීලා තියෙන පණිවිඩ ටික සුබ නිමිති විදිහට ගන්න පුළුවන්කම හම්බුනේ ඇහැට කනට නහයට දිවට ශරීරයට කියන මේ ආයතනයන් හරහා හම්බ වෙච්ච නිමිති හරහා. මේවා සංවර කරන්න පුරුදු වුණා නම් මේ ඉන්ද්‍රිය ධර්මයන් ටික සංවර කරන්න පුරුදු වෙනකොට අපිට හම්බ වෙන නිමිති වල සුබ නිමිති වශයෙන් ගන්න ප්‍රමාණය ප්‍රමාණාත්මකව අඩු වෙනවා. ඒ නිසා ඉන්ද්‍රිය සංවරයක් අත්‍යවශ්‍ය වෙනවා මෙතනදී. ඒ වගේම තමයි මේ පිළිබඳව කතා බහ කරන, ඒ වගේම අසුබයන් පිළිබඳව එහෙම නැත්නම් ධර්මතාවයන් කතා බහ කරන කල්යාණ මිත්‍ර ආශ්‍රයක් අපිට සිද්ධ කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි දස කතාවෙන් යුක්ත, ඒ කියන්නේ කාමච්ඡන්දේ වැඩි වෙන විදිහට යම් කතා බහ කිරීම සිද්ධ කරන තැනකින් ඉවත් වෙලා යහපත් කතාවන් කතා කරන තැනකටපත් වෙන්න වෙනවා. මෙන්න මේ විදිහට කටයුතු කළාම උපං කාමච්ඡන්දේ දුරු කරන්නත් නූපං කාමච්ඡන්දේ නූපදින විදිහටත් කටයුතු කරගන්න පුළුවන්, හිත රැක ගන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට අපි ව්‍යාපාදයේ බැලුවොත් ව්‍යාපාදේ කියලා කියන්නේ තරහව එහෙම නැතිනම් ගැටෙන බව. ඉතින් මේ විදිහට ව්‍යාපාදයක් ඇති වෙන්නත් ආහාර ටිකක් තියෙනවා. ආහාරත් අවශ්‍යයි. එහෙමනම් ව්‍යාපාදය ඇති වෙන්න තියෙන ආහාරය තමයි පටිඝ නිමිත්තේ අනුවණින් මෙනෙහි කිරීම. යම් පටිඝ නිමිත්තක් තියෙනවා නම් ඒ නිමිත්තේ අනුවණින් මෙනෙහි කරනවා. අනුවණින් මෙනෙහි කරනකොට නූපං ව්‍යාපාදයේ උපදිනවා. ඒ වගේම උපං ව්‍යාපාදය තව තවත් වැඩෙන්න හේතු වෙනවා. මෙතනදී පටිඝ නිමිත්ත කියලා කියන්නේ අපේ හිතට අරමුණු හම්බ වෙනකොට හිත කැමැති සහ අකමැති කියලා කාරණා දෙකකින් අපිට නිමිති තියෙනවා. කැමැති නිමිති වලට තමයි කාමච්ඡන්දේ කියන කාරණේ හම්බ වුනේ. සුබ නිමිති වලට කැමැති. හැබැයි අසුබ බව කියන එක එහෙම නැතිනම් අපි අකමැති නිමිති ටිකක් තියෙනවා. හිත කැමැති නැති නිමිති ටිකක් තියෙනවා. මේ නිමිති වල තමයි හිත නිරන්තරයෙන් අසතුටටපත් වෙලා ඒ නිමිති වල ගැටෙන බවටපත් වෙනවා. පටිඝ නිමිති කියලා කියන්නේ ගැටෙන්න හේතු වෙන නිමිති. අපේ හිත નિરાයාසයෙන්ම ඒ අරමුණු කෙරෙහි ගැටෙන ස්වභාවයටපත් වෙනවා. හිතේ අසතුටින් ඒ ගැටෙන නිමිති ටික හරහා. අපි උදාහරණයකට ගත්තොත් අපි අකමැති දේවල් තියෙනවනේ. අපේ ජීවිතේ අපි අකමැති දේවල් අපි අහන්න, දකින්න, කතා කරන්නවත් කැමති නැහැ. එහෙම කතා කරන තැනක ඉන්නවත් කැමති නැහැ. කවුරු හරි කෙනෙක් කතා බහ කළොත් එහෙම නැතිනම් ඒ අපි අකමැති දේවල්, අපි අසතුටු දේවල් දැක්කොත්, ඇහුවොත්
ඒ මුල් කරගෙන ඒ නිමිති හරහා අපේ හිතේ ඇති වෙන්නෙම තරහක්. එහෙම නැතිනම් නොරිස්සුම්කමක්, ගැටෙන බවක්. ඒ නිසා තමයි පටිඝ නිමිති තියෙනවා. පටිඝ නිමිති අරමුණු කරගෙන, ඒ කියන්නේ අපේ හිතටම තමයි මේ පටිඝ කියන කාරණාවන් වලට ස්වභාවය හදලා දෙන්නේ. ඒ හදලා දෙන පටිඝ නිමිති වලින්, ඒ අරමුණු වලින් නුවණින් මෙනෙහි කළොත් තරහ උපදින්නේ නැහැ. අනුවණින් මෙනෙහි කළොත් අනිවාර්යයෙන්ම ව්‍යාපාදේ උපදිනවා. එහෙම ව්‍යාපාදේ ඉපදුලා එහෙම නැතිනම් තරහ, කේන්තිය, වෛරය වගේ මේ කියන මානසික මට්ටම් වලටපත් වෙන්න පුළුවන්කම තිබෙනවා. එහෙම වුණොත් ඇත්තටම පවතින්නේ මොනවද කියලා, සිද්ධ වුණේ මොකද්ද කියලා හඳුනා ගන්න බැරුව යනවා. සමහර වෙලාවට ඒක ඔබට අත්දැකීමෙන් ඇති. සමහර විට කේන්ති ගිය වෙලාවට, ෂණිකව කේන්තියක් ආ වෙලාවට, අධිකව කේන්තියක් ආ වෙලාවට ඉන්නේ කොහෙද, කරන්නේ මොනවද, කියන්නේ මොනවද කියලා Tamanට සිහි නුවණ නැහැ ඒ වෙලාවට. අපි කියන්නේ සිහි කල්පනාව ඒ වෙලාවට නැති වෙලා යනවා. ඒ කියන්නේ ඒ සියල්ල වැහිලා යනවා. නුවණට ක්‍රියාත්මක කරන්න තියෙන සියලුම පරිසරයන් වහලා දානවා. ඇත්ත පේන්නේ නැති මට්ටමකටපත් වෙනවා. හැබැයි පස්සේ මේ කේන්තිය එහෙම නැතිනම් මේ ව්‍යාපාදයේ අඩු වුණාට පස්සේ ඔන්න දැන් ටිකක් නුවණ වැඩ කරන්න ගත්තාම තේරෙනවා අනේ මේ වගේ පොඩි බොළඳ දෙයකට නේද මම මේ කෑ ගැහුවේ රණ්ඩු උනේ, මෙහෙම තරහක් අරගත්තේ කියලා ඔන්න සමහරලාට ඊට පස්සේ පේන්න පටන් ගන්නවා. නමුත් අර වෙලාවේදී ඒ අවස්ථාවේදී මේවා පේන්නේ නැත්තේ ඒ සියලුම සිද්ධි ටික වැහිලා යනවා මෙන්න මේ කියන නීවරණ ක්‍රියාවලිය නිසා. නීවරණය කියලා කියන්නේ ආවරණය කරනවා. ව්‍යාපාදයෙන් අපේ මානසික මට්ටම වහලා දාලා අකුසලයේ පැත්තට හොඳට මෙහෙවනවා. ඒ නිසා ව්‍යාපාදයේ කියන නීවරණයත් අපි අඳුන ගන්න ඕනේ. මේක උපදින්න නම් හේතු වෙන්නේ එකම එක ආහාරයේ පටිඝ නිමිත්ත අනුවණින් මෙනෙහි කිරීමමයි. යම් පටිඝ නිමිත්තක් ආ වෙලාවට ඒක නුවණින් මෙනෙහි කරන්න පුළුවන්කම තියනවා නම් මෙන්න මේ පටිඝ නිමිත්ත අනුවණින් මෙනෙහි කරන ක්‍රියාවලිය නතර කරන්න අපිට උපක්‍රමශීලීව වැඩ ටිකක් තියෙනවා. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෛත්‍රී නිමිත්තෙන් කටයුතු කරන්න කියලා. මෛත්‍රී නිමිත්තෙන් කටයුතු කරන්න කියලා කියන්නේ ගැටෙන බව දුරු වීම පිණිස හැම වෙලෙම මිත්‍රත්වයකින් යුක්තව, මෛත්‍රී භවකින් යුක්තව, මිතුරුකමකින් යුක්තව කටයුතු කරන්න. මිතුරුකමකින් යුක්තව කටයුතු කරනවා කියන එකෙන් මෙතනදී අදහස් කරන්නේ අපිට එන සුබ නිමිත්තේ සහ අසුබ නිමිත්තේ. එහෙම නැතිනම් අපිට හම්බ වෙන හැම අරමුණකම අපිට පුළුවන් නම් මධ්‍යස්ථ බවකින් දකින්න, මැදිහත් බවකින් දකින්න. ඒකට ඕනවට වඩා ඇලුම් කරන බවක් ඇති කරගන්නවත්, ඒ වගේම මේක කෙරෙහි ගැටුමක් ඇති කරගන්නවත් නැති විදිහට දකින්න පුළුවන්කම තියෙනවා නම්, හිතන්න පුළුවන්කම තියෙනවා නම් අන්න මෛත්‍රී නිමිත්තක කටයුතු කරනවා. ඒක මම ඔබට උදාහරණයකින් කතා කළොත් අපිට පුළුවන්කම තියෙයි යමක් අපිට ලැබෙනවා නම් අපිට ඒකේ අපි සතුටු වෙයි. යමක් නොලැබෙනවා නම් අපි ඒකේ දුක් වෙයි, අසතුටු වෙයි. හැබැයි මේ න්‍යාය හැමතැනටම අදාළ නැහැ. අපිට දුක් පීඩා ලැබෙනවා නම් අපි සතුටු වෙයිද? නැහැ. දුක් පීඩා ලැබෙනවා නම් අපි අකමැතියි. හැබැයි අපිට සැප පහසුකම් ටික ලැබෙනවා නම් අපි කැමති වෙයි. එහෙනම් ලැබෙන දේ හැම දෙයකටම අපි කැමති වෙන්නේ නැහැ. අපේ හිතට ප්‍රියමනාප එහෙම නැතිනම් යහපතගෙන දෙන ස්වභාවයෙන්ම අපිට හිතයිසී බවකින් යමක් ලැබෙනවා නම් ඒ දෙයට අපි කැමති වෙයි. හැබැයි අපිට අයහපත පිණිස එහෙම නැතිනම් අපිට දුක් පීඩා ඇතිවීම පිණිස හේතු වෙන කාරණාවක් ලැබෙනවා නම් අපි ඒවට අකමැති වෙයි. එහෙනම් ලැබෙන දෙයට කැමති වෙනවා, නොලැබෙන දෙයට අපි අකමැති වෙනවා කියන කාරණාව හැමතැනටම අදාළ වෙන්නේ නැහැ. නමුත් අපි ටිකක් නුවණින් කල්පනා කරලා බැලුවොත් අපේ ජීවිතේට සැප ඕනේ කියලා කිව්වත්, සැප පහසුව ඕනේ කියලා කිව්වත්, දුක් පීඩාවන් එපා කියලා කිව්වත් අපිට කොයි දේ ලැබුණත් බාර ගන්න වෙනවා. සැප පහසුව ලැබෙන වෙලාවට සැප පහසුව බාර ගන්න වෙනවා. දුක් පීඩාව ලැබෙන වෙලාවට දුක් පීඩාව බාර ගන්නත් වෙනවා. මේක බාර ගන්නවා කියන අදහසින් අදහස් කළේ ඒකට වෙන කරන්න දෙයක් නැති නිසා. මොකද ඒ දේවල් උරුම වෙච්ච ධර්මතා අපි හදාගත්ත එහෙම නැතිනම් ධර්මතා වලින් නිර්මාණය වෙච්ච කාරණා ටිකක්, විපාක ටිකක්. එහෙමනම් කුසලයෙන් හම්බ වෙන විපාකයේ සැප විපාක ගෙන දෙනවා. අකුසලයෙන් හම්බ වෙන විපාකයේ දුක් විපාක ගෙන දෙනවා. කුසල අකුසල කරමින් යන ජීවිතයකට අපිට සැප විපාක සහ දුක් විපාක කියන මේ දෙකම හම්බ වෙනවා. අපි මධ්‍යස්ථයි නම් අපිට සැප පහසුව හම්බ වෙන තැන අපිට තේරෙනවා මේ කුසල විපාකයක් මේ.
මේ කුසලයක විපාකයක් තමයි මේ විපාක දෙන්නේ. අපිට දුක් විපාක හම්බ වෙන වෙලාවක් දුක් අපහසුතාවයන්, ඒ කියන්නේ දුකක් කටුල්ලක් හම්බ වෙන වෙලාවකට අපිට පුළුවන් නම් මේ අකුසලයක විපාකයක් කියලා කුසල අකුසල සහ ඒ වගේ විපාකයන් පිළිබඳව සිහි කරලා අපිට මේකේ මධ්‍යස්තව කටයුතු කරන්න. මොකද අපි හිතමු අද අපිට කෙනෙකුගෙන් බැනුම් අහන්න සිද්ධ වෙයි. සමහරවිට කෙනෙකුගෙන් ගුටි කන්න සිද්ධ වෙයි. අපවාදයන් ලබන්න සිද්ධ වෙයි. මේ සමහර වෙලාවට සසරේ කරපු කර්මයක කර්ම විපාකයක් නිසා වෙන්න පුළුවන්. එතකොට අකුසල කර්මයක් කිරීම නිසා එයින් ලැබිච්ච විපාකයක් විදිහට අපිට තව කෙනෙකුගෙන් නිନ୍ଦා අපහාසයන් ලබන්න සිද්ධ වෙනවා නම් අපි මේකට දක්වන ප්‍රතිචාර විදිහට ආපහු නැවත කෑ ගහලා ප්‍රතිචාර දක්වනවා නම් බැනලා රණ්ඩු වෙනවා නම් නැවත අපේ හිතේ අකුසල්ම නම් උපදවා ගන්නෙ. අපි ඒකට දක්වපු ප්‍රතිචාරය තුළ නැවත අකුසල් උපදවලා නම් තියෙන්නේ. මේක නුවණින් මෙනෙහි කරලා ගත්ත තීරණයක් නෙමෙයි. අනුවණින් මෙනෙහි කරලා ගත්ත තීරණයක්මයි. ඒ නිසායි පටිඝය දුරු කරන්න නම් මධ්‍යස්ථ බවකින් කටයුතු කරන්න. මොකද්ද මධ්‍යස්ථ බව කියලා කියන්නේ? අපිට මේ ලැබෙන ධර්මතා එහෙම නැතිනම් මේ ලැබෙන සියල්ල පිළිබඳව අපිට මැදිහත් සිතකින් ඇලෙන බව සහ ගැටෙන බව කියන මේ දෙකෙන්ම මැදිහත් එහෙම නැතිනම් මිදිලා කටයුතු කරන්න පුළුවන් මානසික මට්ටමක් හදා ගන්න ඕනේ. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ මෛත්‍රී භාවනාවත් පුරුදු කරන්න කියනවා. මොකද ව්‍යාපාදයේ දුරු කරන්න එහෙම නැතිනම් තරහව දුරු කරන්න මෙත්සිත පතුරවා ගන්න මෙත්සිත ඇති කරගන්න කියලා. ඒ වගේම කළ ක්‍රියාවන් ප්‍රතිවේක්ෂා කරන්න කියලා පෙන්නනවා. කරපු ක්‍රියාවන් ප්‍රතිවේක්ෂා කරන්න කියන එකෙන් අර්ථ කීපයක් තියෙයි. කරපු ක්‍රියාවන් ප්‍රතිවේක්ෂා කරන එකේදී තියෙනවා එක කාරණාවක්. අපි හිතමුකෝ කේන්තියක් අරගෙන තරහක් අරගෙන කරපු ක්‍රියාවන් නිසා වෙච්ච හානි ටික මේ ටික හොඳට නුවණින් ප්‍රතිවේක්ෂා කරලා බලපුවාම මේ වගේ අවස්ථාවක් මේ වගේ සිදුවීමකට මූණ දෙන්න උනේ මේ වගේ හිතේ ඇතිවෙච්ච තරහව එහෙම නැතිනම් පටිඝය හඳුනා ගන්න බැරි වෙච්ච නිසා නේද කියලා හොද්දට නුවණින් මේ කරපු ක්‍රියාකාරකම් ටික බලන්න පුළුවන්. සමහරලාට කේන්තිය වැඩිකමට කෙනෙකුට ගහලා වෙන්න පුළුවන්, බැනලා වෙන්න පුළුවන්, යම් බඩු භාණ්ඩ ආදියට හානි කරලා වෙන්න පුළුවන්. Tamanට සමහරලාට කායිකව හානි කරගෙන වෙන්න පුළුවන් කේන්තිය වැඩිකමට. නොයෙකුත් අවස්ථාවන් අපිට තියෙනවා මේ කේන්තිය නිසා ලබන ප්‍රතිඵල. මෙන්න මේ ප්‍රතිඵල පිළිබඳව හොද්දට නුවණින් බලලා තීරණය කරන්න ඕනේ. මේ වගේ සිතුවිල්ලක් එහෙම නැතිනම් මේ වගේ අදහසක් හිතේ ඇති වෙලා ඒක අඳුනා ගන්න බැරි වෙච්ච හින්දා නේද මේ වගේ මහ විශාල සිද්ධියක් උනේ. මේ ආදීනවයන් ටික හොඳට බලන්න පුළුවන්කම තියෙනවා. තවත් කළ ක්‍රියාවන් ප්‍රතිවේක්ෂා කරන්න කියලා කිව්වහම තවත් අර්ථයක් මේක ගන්න පුළුවන්. කවුරු හරි කෙනෙක්ම කියලා අපි හිතමුකෝ. අපිට කවුරු හරි කෙනෙක් බනිනවා. එහෙම නැත්නම් කෙනෙක් අපිට දොස් කියනවා, අපහාස කරනවා, නිඳා කරනවා. ඒ කරපු ක්‍රියාවලිය තුළ අපි දැක්කේ ඒ කෙනා අපිට මහා අභාග්‍ය එහෙම නැත්නම් අපිට අවඩක් කරපු කෙනෙක් හැටියට. හැබැයි ඒ කෙනා මේ වෙනකන් කරලා තියෙන ක්‍රියාකාරකම් ටික බලන්න පුළුවන්. Taman ඒ බැනුම අහන්න සුදුසු නොවනවද සුදුසු වෙනවද කියලා Taman ඒ වැඩේ කරලා තියෙනවද නැද්ද කියලා Taman කරපු ක්‍රියාව පිළිබඳව ප්‍රතිවේක්ෂා කරලා බලන්න පුළුවන්. ඒ කියන්නේ තව කෙනෙකුගේ දෝෂයක් එහෙම නැතිනම් තව කෙනෙකුට ඇඟිල්ල දික් කරනවට වඩා Taman ඒ වැරද්දක් කරලා තියෙනවද? ඒ වැරද්ද නිවැරදි කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම Tamanට යම් කෙනෙක් වැරදි කරලා තියෙනවා නම් ඒ කෙනාගේ ජීවිතය කරපු එකම කාරණයක නෙමේ කෙනා තව දුරටත් අපිට හොඳ දේවල් වලින් සංග්‍රහ කරලා ඇති. උදව් උපකාර කරලා ඇති. ඒ අය කරපු ක්‍රියාකාරකම් හොඳ දේවල් ටික අපි සිහි කළා මේ වගේ හොඳ වැඩ කරන අයන් මේ වගේ එකක් දෙකක් අඩුපාඩු තියෙන පුළුවන් තමා තුලත් තරහ උපදිනවා අනිත් අයත් එහෙම තරහ උපදින්න පුළුවන් කියලා මේ විදිහට සමාන කරලා සිහි කළා කරපු ක්‍රියාකාරකම් ටික බලලා එහෙම මෙනෙහි කරන්නත් පුළුවන්කම තියෙනවා. ඉතින් මේ විදිහට කළ ක්‍රියාවන් පිළිබඳව නුවණින් ප්‍රතිවේක්ෂාවෙන් කටයුතු කිරීම මේ තරහව දුරු වෙන්න හේතුවක් වෙනවා. ඒ විතරක් නෙමෙයි සිහි කිරීම බහුල කරන්න කියනවා. ඒ කියන්නේ මේ ව්‍යාපාදයේ පිළිබඳව තියෙන එහෙම නැතිනම් තරහවේ තියෙන ආදීනවයන් පිළිබඳව. මම අර මුලින් කිව්වා වගේ කේන්තියක් අරගෙන එහෙම නැතිනම් ව්‍යාපාදයේ තුල කටයුතු කරලා කරපු ක්‍රියාකාරකම් තුල වෙච්ච හානිය පාඩුව එහෙම නැතිනම් සමාජයේ වෙච්ච අපවාදයන් Tamanට යම් විදිහකින් ලැබෙනවා නම් ඒ සියල්ලටම Taman කේන්තිය අරගෙන කටයුතු කරපු නිසායි මේ දේවල් උනේ කියලා හොඳට නුවණින් සිහි කරලා ඒක දුරු කිරීම පිණිස කටයුතු කරන්න කියලා පෙන්නනවා. තව දුරටත් කල්යාණ මිත්‍ර ආශ්‍රයත් සහ දස කතා වලින් යුක්ත වෙන්න කියලා දේශනා කරනවා. ඉතින් අපි දැන් කාරණා දෙකක් කතා කළා.
කාමච්ඡන්දයයි ව්‍යාපාදයයි පිළිබඳව. ඊළඟට තියෙනවා තීන මිද්දේ පිළිබඳව. මේක ටිකක් හරි සියුම් අර්ථයක් තියෙන තීන මිද්දේ ගත්තාම තීන මිද්දයත් නීවරණ ධර්මයක්. ඒ කියන්නේ යම් ඇත්තක් තියෙනවා නම් එහෙම නැතිනම් යථාර්ථයක් තියෙනවා නම් මේව වහලා දාන්න පුළුවන් ආවරණීය ධර්මයක්. යම් ධර්මතා වහලා දානවා නම් පවතින ධර්මතාවය මේ ධර්මතා ටික වහන්න පුළුවන් එක ධර්මයක් තමයි නීවරණ කියලා කියන්නේ. නීවරණ වල තීන මිද්දේ කියන නීවරණය කොටස් දෙකක් මේකට එකතු කරලා තියෙන්නේ තීනේ සහ මිද්දේ කියලා. තීන සහ මිද්ද කියනකොට තීන කියලා කියන්නේ කයේ මෙලිකමටත් මිද්ද කියලා කියන්නේ හිතේ මෙලිකමටත්. මෙතනදී කයේ මෙලිකම පිළිබඳව ගත්තහම කාරණා කීපයක් පෙන්නනවා. අරතිය, තන්දි, විජම්බිකා, බත්ත සම්මදෝ කියලා කාරණා හතරක් මේ තීනේ සම්බන්ධයෙන් කතා කරනවා. එතනදී අරතිය කියලා කියන්නේ මෙතනදී අරති කියන අදහස ගැප් කරන්නේ කුසල් දහමේ නොයැලෙනකම. කුසල ධර්මයන් කරන්නට හිත ටිකක් ඒ ගැන ඇලීමක් බොහොම අඩුයි. සමහරලාට හිතුණත් කය එකට නැඹුරු වෙන්නේ නැහැ. කය ටිකක් හරි අමාරුයි. කයේ ස්වභාවය ටිකක් අමාරුයි. ඒ කියන්නේ කුසලයේ පැත්තට මේ කය යොමු කරව ගන්න. හිතුණා සමහරලාට කයෙන් කරන්න බැරි වෙනවා. ඒද මේ නීවරණයක තියෙන ස්වභාවයේ තීනේ තියෙන ස්වභාවය. ඊළඟට තද්දි කියලා කියන්නේ කයේ තියෙන දරත බව, අලසකම. මොන දේ කරන්න ගියත් කම්මැලිකම කියන එක අපේ හිතේ තියෙනවනේ. කයේ කම්මැලිකමක් මැලිකමක් ඇති වෙනවනේ. මෙන්න මේ කයේ මැලිකම විජම්බිකා කියලා මතක් කරනවා. කම්මැලිකම කියලා කියන්නේ ඇඟ මැලි කඩලා දැන් බෑ තව ටිකකින් කරන්නම්. තව දැන් වහින්න වගේ ඒ හින්දා හෙට කරන්නම්. එහෙම නැත්නම් දැන් කෑව විතරයි දැන් කරන්න බෑ පස්සේ කරන්නම් කියලා අර පස්සට කල් දාන ගතියක් වගේම නිකන් ඒ කරන වැඩවලින් මගාරින ගතියක්. අන්න ඒ වගේ මේ කය හැම වෙලෙම ඒ ක්‍රියාකාරකම් වලින් මිදෙන්න යම් විදිහට කටයුතු කරන විදිහක් තියෙනවා නම් මේක විජම්බිකා එහෙම නැතිනම් මැලිකම කියලා පෙන්නනවා. ඊළඟට බත්ත සම්මදෝ කියලා කියන්නේ බත් මතය. බත් මතය කියලා කියන්නේ අපි කෑම ගත්තහම ප්‍රමාණාත්මකව ප්‍රමාණයට වඩා වැඩිපුර ගත්තොත් අපිට මේ බත් මතය කියන එක හොඳට දැනෙන්න පටන් ගන්නවා. ඒක බත් මතය කොච්චරද කිව්වොත් නිදා ගන්න පුළුවන් මට්ටමටම ඒ මතය එනවා. එහෙම නැතිනම් සාමාන්‍ය මට්ටමකට ආහාර ගත්තත් ඒ ගත්ත ආහාරය තුල අපිට ප්‍රමාණාත්මකව දැනෙන මත් ගතියක් එහෙම නැතිනම් මද ගතියක් අපිට දැනෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිදිමත ගතියෙම විතරක් නෙමෙයි ටිකක් කායිකව ටිකක් වෙහෙසක් දැනෙන කායික අපහසුතාවයක් දැනෙන බවක් තියෙනවා. ඉතින් ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ පමණ දැන ආහාර වළඳන්න කියලා දේශනා කළේ. ඉතින් මේ කායිකව දැනෙන මේ වෙනස්කම් ටික ඔක්කොම මැලිකමට එහෙම නැතිනම් තීනයට හේතු වෙනවා. ඊළඟට මිද්ද කියලා කියන්නේ හිතේ මැලිකමක් ඇති වෙනවා. හිතේ මැලිකම විතරක් වෙන් කරාම කයේ මැලිකමත් එක්ක හිතේ මැලිකම ඇති වෙනවා. නමුත් හිතේම විතරක් ඇති වෙන මැලිකමක් තියෙනවා. මේකට කියනවා චේතසෝ ලීනත්වෝ කියලා. චේතසෝ ලීනත්වෝ කියලා කියන්නේ හිතේ තියෙන සැඟවුණ ගතිය. හිත හැඟවිලා යනවා. මෙන්න මේ අත්දැකීම අපේ භාවනා කරන පින්වතුන්ටත් අත්විඳින්න පුළුවන්කම ලැබිලා ඇති. භාවනා කරනකොට සමහර වෙලාවට එකපාරම හිතට මොකද උනේ කියලා හොයාගන්න බැරුව හිත හැඟවිලා යනවා. කිසි අරමුණක් නැහැ හිතට. ඔහේ වරුගානක් ඉඳගෙන ඉන්න උනත් පුළුවන්කම තියෙනවා. කිසිම ගැටලුවක් නැතුව. හැබැයි ඒ වුණාට හිතට කරන්න කියලා හිතේ තිබිච්ච අරමුණවත් එහෙම නැත්නම් කර කර හිටපු කමටහනෙවත් හිත පිහිටන්නේ නැහැ. හිත අඳුන ගන්න, හිත හොයා ගන්නවත් නැහැ. හිත කොහෙද හැඟුණේ කියලා හොයා ගන්න බැරි තරමට හිත හැඟවිලා යනවා. සමහර කෙනෙක් මේක අර්ථකථනය කරගන්නව වැරදි විදිහට ප්‍රබල සමාධියක් මේ ආවේ. එහෙම නැතිනම් අසඤ්ඤේ මට්ටම සංඥාවක්වත් නැති තරමට දැනෙන්නේ නැතුව ගිහිල්ලා ඉන්නේ කියලා සමහරලාට වැරදි විදිහට අද වර්තමානයේ අර්ථකථනයක් දෙන්න පුළුවන්කම තියෙයි. හැබැයි පැහැදිලිවම පෙන්නනවා මේක මේ මිද්දේ ස්වභාවය. තීන මිද්දේ එක අවස්ථාවක් මේ චේතසෝලීනත්ව කියලා කියන්නේ හිතේ හැඟවිච්ච බවක් කියන එක. මෙන්න මේ හිත හැඟවිලා ගිහිල්ලා. ඉතින් මෙන්න මේ විදිහේ කාරණා ටිකක් තමයි හිතේ හැඟවිච්ච බව, ඒ වගේම බත් මතය, එහෙම නැත්නම් බත සම්මදෝ, විජම්බිකා, ඒ කියන්නේ කයේ මැලිකම, අලසකම, ඊළඟට
තද්දි කියලා අලසකම, ඊළඟට අරති කියලා කියන්නේ කුසලයේ නොයල්ම, කුසල අරමුණු වල ඇලෙන්නේ නැතිකම කියන මෙන්න මේ කාරණා ටික තමයි ආහාරයක් වෙලා තියෙන්නේ තීන මිද්දේට. මේ ටික කළොත්, මේ ටිකෙන් යුක්ත වුණොත් ඒ හිතේ ත්‍රීන මිද්දේ කියන එක වැඩෙනවා. නූපන් තීන මිද්දේ උපදිනවා. උපන් තීන මිද්දේ බහුලව වැඩෙන්න පුළුවන්කම ඇති වෙනවා. එහෙමනම් මේ ධර්මතා තුල අනුවණින් කටයුතු කරපු නිසා, අනුවණින් මෙනෙහි කරපු නිසාමයි තව දුරටත් ඒ තීන මිද්දේ වර්ධනය වෙලා වැඩි දියුණු වෙලා තීන මිද්දේ පවතින්නේ. එහෙමනම් අපිට මේ තීන මිද්දේ දුරු කරන්නත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ කාරණා ටික ඇති වුණොත්, ඒ කියන්නේ කුසලයේ නොයල්මක්, ඒ වගේම කයේ අලසකමක්, ඒ වගේම කයේ මැලිකමක්, ඒ වගේම බත්මතය, ඒ වගේම හිතේ හැඟවුණ බව කියන මෙන්න මේ ධර්මතා ටික ඇති වෙච්ච වෙලාවේ ඒව පිළිබඳව හොඳට නුවණින් මෙනෙහි කරලා, මේ ඇති වෙලා තියෙන දැන් මෙහෙම අවස්ථාවක්, මේ දැන් මේ තීන මිද්දේ මේ උස්සන්න වෙලා තියෙන්නේ, දැන් මේ කයේ අලසකමයි දැන් මේ ඇවිල්ලා තියෙන්නේ, දැන් මේ හිත හැඟවුණා, මේ හිතේ තියෙන නීලත් එහෙම නැතිනම් නිලීනතා ලක්ෂණය, හැඟවීමේ ස්වභාවය තමයි මේ තියෙන්නේ කියලා නුවණින් හොඳට විමසලා හඳුනා ගන්න ඕන කරනවා. ඉතින් මේ විදිහට එහෙම හඳුනා ගන්නට බුදුරජාණන් වහන්සේ තවත් කාරණා කීපයක් අපිට උපක්‍රම ටිකක් පැහැදිලි කරනවා. මේ කයේ තියෙන බත්මතය ආදී මේ කයේ තියෙන අපහසුකම් ටික දුරු වීම පිණිස අතිභෝජනයේ නිමිති ගන්න කියලා කියනවා. අතිභෝජනයේ නිමිති ගන්න කියලා කියන්නේ යම් කෙනෙක් තමන් හෝ වේවා තව කෙනෙක් හෝ වේවා වැඩිපුර කෑම ආහාරයට ගත්තාම, ඒ අතිභෝජනය කියලා කියන්නේ අධිකව ආහාරයට ගත්තාම වෙන අපහසුකම් මොනවද? ඒ තියෙන ස්වභාවය කොයි වගේද කියලා මේක හොඳට සිහි කරන්න කියන ආහාර ගන්න වෙලාවේ. ඒ කියන්නේ ඊළඟට මේ වගේ වැඩිපුර ආහාර ගත්තාම කයට මෙන්න මේ වගේ අපහසුතාවයකට ලක් වෙන්න වෙනවා කියලා අතිභෝජනයේ පිළිබඳව නිමිති හොඳට නිමිති ගන්න කියලා කියනවා. එහෙම නිමිති ගන්න ආකාර ගණනාවක් පෙන්වලා තියෙයි. නමුත් ඒක මේ අවස්ථාව නෙමෙයි විස්තර කිරීමට. ඊළඟට Tamanට තීන මිද්දේ වැඩිපුර දැනෙනවා නම් ඉරියව් මාරු කරන්න කියලා කියනවා. ඉඳගෙන ඉන්නකොට නිදිමත ගතිය එහෙම නැතිනම් තීන මිද්දේ උස්සන්න වෙනවා නම් ටිකක් සක්මන් කරන්න කියලා කියනවා. ඒ වගේ ඉරියව් මාරු කරමින් මේ තීන මිද්දේ දුරු කරන්න කියලා කියනවා. එතකොට හිත හැඟවිලා යන ලක්ෂණයට විශේෂයෙන්ම පෙන්වනවා ආලෝක සංඥාව පුරුදු කරන්න කියලා. ඒ කියන්නේ ආලෝක සංඥාව පුරුදු කරන්න කියලා කියන්නේ අපිට මේ දවාලේ S2 අරගෙන ඉන්නකොට තියෙන ආලෝකමත් ගතිය, මේ ආලෝකමත් ස්වභාවයේ තියෙන නිසා අපිට නිදා ගන්න ගියත් හරි අපහසුයි දවල්ට. හොඳට එළිය තියෙන තැනක, හොඳට ආලෝකය වැටිලා තියෙන තැනක, හොඳට ඉර පායලා තියෙන වෙලාවක නිදාගන්නේ ඉර දිහා බලාගෙන පුළුවන්ද කියලා බලන්න. ආලෝකයේ අධික තැනක නිදා ගන්නවා කියන එක ටිකක් අපහසුයි. නමුත් බැරිකමම නෙමෙයි, නමුත් පහසුව නැහැ. ගොඩාක් අපහසු බවක් තියෙයි. ඒ වගේ අපිට තීන මිද්දේ උස්සන්න වෙච්ච වෙලාවට හොඳට ආලෝක සංඥාවක් ගන්න කියනවා. ඒ කියන්නේ දවාලේ අපි ගත්ත සංඥාවක් හොඳට ආලෝකයේ පිළිබඳව තියෙන ස්වභාවය හොඳට සිහි කරලා අරගෙන හිතින් ඒක සිහි කරලා ඔසවලා ගන්න කියලා කියනවා. ආලෝක සංඥාවක් වඩන්න කියලා. ආලෝක නිමිත්තක් වඩන්නත් පුළුවන්. ඒ කියන්නේ අපිට මොනවා හරි පහන් ආලෝකයක් වෙන්න පුළුවන්, ටිකක් ආලෝකමත් වෙච්ච ලයිට් එකක් හරි මොකක් හරි ඒ දිහා හොඳට බලාගෙන ඉඳලා හොඳට ආලෝක සංඥාවක් උපදවගෙන ආලෝක නිමිත්තක් අරගත්තාම අර හිත හැඟවෙන ගතිය යම් මට්ටමකට හෝ දුරු කරගන්න පුළුවන්කම තියෙනවා මේ ආලෝක සංඥාව ගැනීමෙන්. ඊළඟට පෙන්වලා තියෙනවා කල්යාණ මිත්‍ර ආශ්‍රයත් දස කතා වලින් යුක්ත වීමත් කියලා පෙන්වලා තියෙනවා. ඊළඟට කාරණාව තමයි උද්දච්ච කුක්කුච්ච කියලා කියන්නේ. ඊළඟ නීවරණ ධර්මය උද්දච්ච කුක්කුච්චය. ඉතින් මේ උද්දච්ච කුක්කුච්චය කියලා කියන්නේ හිතේ විසිරුණු ස්වභාවයේ, හිතේ යම් ආකාරයකින් විසිරිච්ච නොසන්සුන් ස්වභාවයක් තියෙනවා නම් මේක උද්දච්ච කුක්කුච්ච හැටියට පෙන්නනවා. හිතේ විසිරෙන අයුරින් යම් කටයුත්තක් කරනවා නම් මේකම උපකාරයක් වෙනවා. ඒ කරන ක්‍රියාවම උපකාරයක් වෙනවා හිත විසිරෙන්න. හිත විසිරෙන විදිහට කරන ක්‍රියාකාරකමයි උපකාර වෙන්නේ හිත විසිරෙන්නට.
ඒ වගේම තමයි හිත එක්තැනක පවත්වා ගැනීම සඳහා හිත එකඟ කර ගැනීම පිණිස සමත නිමිත්තක් ඇසුරු නොකිරීම. අපි බොහෝ දුරට මතක් කරනවා සති නිමිත්තක් පිළිබඳව. මෙන්න මේ සති නිමිත්තෙන් යුක්ත නොවන කාරණාවකදී එහෙම නැතිනම් සමත කමඨහනක එහෙම නැතිනම් සමත නිමිත්තක හිත ඇසුරු නොකිරීමත් හිත විසිරෙන්නට හේතුවක් වෙනවා. ඒ විතරක් නෙමෙයි ඒ පිළිබඳව එන අරමුණු පිළිබඳව. ඒ කියන්නේ හිත විසිරෙන්නට හේතු වෙන අරමුණක් ගානේ අනුවණින් මෙනෙහි කළොත් හිත තව දුරටත් විසිරෙන්නට සහ විසිරලාම පැතිරලා යන්නට හේතු වෙනවා අනුවණින් මෙනෙහි කිරීම. එතනදී මේ හිතේ විසිරුණුකම පිළිබඳව බැලුවොත් කල්පනා කරලා හිත විසිරෙන්නේ කොයි විදිහටද කියලා හිතේ තියෙන අපේ වේගයක්. මේ චිත්ත වේගයෙන් අරමුණු ගන්න පුළුවන්කම සහ ගත් අරමුණු සිහි කරන්න පුළුවන්කම කියන එක මේ හිතේ ලක්ෂණයක්. වේගෙන් අරමුණු ගන්නවා මේ හිත. වේගෙන් අරමුණු අරගන්නවා වගේම ඒ ගත් අරමුණ සිහි කරලා අතෑරලා වෙන අරමුණකට යන්න පුළුවන්කම මේ හිතට වේගෙන් සිද්ධ කරන්න පුළුවන්කම තියෙනවා. අපි හිතමු අපිට මතක් වෙන අරමුණක් ගානේ සිහි කර වෙන අරමුණකට ආපහු යන්න පුළුවන්කම තියෙනවා. අපි සාමාන්‍ය උදාහරණයකට ගත්තොත් ඔබට තේරෙන විදිහට අපි වන්දනාමාන කරන වෙලාවක් බුද්ධ වන්දනා කරන වෙලාවට වෙන්න පුළුවන්. ඒ වෙලාවට අපිට ගාථා ටික හොඳට සිහි කරලා හොඳට ගාථා ටික කියන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ගාථා ටික කී ඉන්න අතරේ වෙන දෙයක් සිහි කරලා වෙන අරමුණු වලට යන්න පුළුවන් ඉඩක් හිත ඇතුලේ තියෙනව නේද? මෙන්න මේ ස්වභාවයේ හිතේ විසිරෙන ස්වභාවයේ හිතේ නොසන්සුන් බව හික්මිච්ච නැති මනසක ස්වභාවය. ඉතින් එහෙම යන්න පුළුවන්කම තියෙන්නේ මෙන්න මේ හිතේ අතින් එහෙම නැතිනම් විතර්ක ටිකක් ඇතුලෙන් යනවා ක්‍රියාත්මක වෙනවා. එහෙම ක්‍රියාත්මක වෙන්න පුළුවන්කම තියෙන්නේ මෙන්න මේ හිත විසිරෙන්න තියෙන අයුරෙන් කටයුතු කිරීමමයි. හිතට විසිරෙන්න තියෙන ඉඩ දීලමයි අපි කරලා තියෙන කටයුතු ටික කරලා තියෙන්නේ. එහෙමනම් අනුවණින් කටයුතු කරලා තියෙන්නේ. නුවණින් කටයුතු කළා නම් අපි දන්නවා හිත විසිරෙනවා. විසිරෙන්න ඉඩ තියන්නේ නැතුව ඒ කරන ක්‍රියාවටම හිත යොමු කරලා ඒ ක්‍රියාව තුලම සිහි කරලා ඒ තුලම හිත වර්තමානයේ පවත්වන්න උත්සාහවත් වුණොත් හිතට බහැරට පනින්න හේතුව නැහැ. හිත බහැරට යන්න තියෙන හේතුව නතර කරලා තියෙනවා. සමහර වෙලාවට ඔබට මේ අත්දැකීම් ජීවිතයේ එක දවසක හරි ලැබලා ඇති. ඔබ යම් වැඩක් කර ඉන්නකොට ඔබ වෙන දෙයක් ගැන සිහි කර ඉන්නවා. සිහි කර හිටියට අර කරන වැඩේ පුරුද්දට කරනවා. හැබැයි ඒ අතරතුර ඒ කරන වැඩේ කර ඉන්නකොට වෙන මොනවා හරි සිද්ධියක් ඔබට ක්‍රියාත්මක වුණොත් කවුරු හරි කෙනෙක් කතා කළොත් හරි එහෙම නැතිනම් යම් වෙන මොනවා හරි Tamanට පණිවිඩයක් හරි සිද්ධයක් එහෙම නැත්නම් යම් සිද්ධියක් සිද්ධ වුණත් Tamanට ඒ පිළිබඳව හැඟීමක් පහළ වෙන්නේ නැහැ, සිත් උපදින්නේ නැහැ. මොකද ශනිකව Tamanට ඒ පැත්තට හැරෙන්න පුළුවන් කමක් නැහැ. මොකද කරන වැඩේට හිත යොමු කරලා ඒ වැඩේට කරන්න දීලා හිතෙන් වෙන අරමුණක් සිහි කර ඉන්නකොට කෙනෙක් කතා කරා කියන්නකො සමහර වෙලාවට. කීව වතාවට කතා කළා හැබැයි අපිට ඇහෙන්නේ නැහැ. ඇහෙන්නේ නැති වෙන්න හේතුව අපි වර්තමානයේ තුල කරන ක්‍රියාව තුල සිහියෙන් කටයුතු කළා නැහැ. අපේ හිත වෙන අරමුණකට ගිහිල්ලා වේගෙන් හිත වෙන අරමුණකට ගිහිල්ලා එතකොට වර්තමාන වෙච්ච සිද්ධිය වැහිලා අපිට හැඟවිලා ගිහිල්ලා ආවරණයක් වෙලා වැහිලා ගිහිල්ලා එහෙමනම් මේ හිතේ පහළ වෙන දේවල් අඳුනා ගන්න බෑ මේ උද්දච්ච කුක්කුච්ච කියන නීවරණේ ක්‍රියාත්මක වුණාම හිත එකඟ වෙලා නැති තාක්කල් අපිට මේ හිතේ සිද්ධ වෙන්නේ මොනවද හිත වැඩ කරන්නේ කොහොමද හිතට වෙන්නේ මොන දේවල්ද කියලා හඳුනා ගන්න බැරුව යනවා. ඒ විදිහට හඳුනා ගන්න බැරි වෙන්නේ වහලා තියෙනවා ආවරණයක් සපයලා තියෙනවා මේ කියන උද්දච්ච කුක්කුච්චේ හිතේ විසිරිච්ච ස්වභාවය. එහෙමනම් මේ හිතේ විසිරිච්ච ස්වභාවයේ විසිරෙන අයුරෙන්ම කටයුතු කිරීමම තමයි ඒකට හේතු වෙලා තියෙන්නේ. හිත එකඟ කරන්න පුළුවන් නිමිත්තක් ඇසුරු නොකිරීමත් ඒකට හේතුවක් වෙනවා. එහෙමනම් මේ උද්දච්ච කුක්කුච්චෙන් මිදෙන්න නම් දුරු කරන්න නම් අපිට කරන්න වෙනවා හිතට ඇසුරු කරන්න නිමිත්තක් සකස් කරලා දෙන්න ඕනේ. මෙන්න මේ නිමිත්ත තමයි අපි නිරන්තරයෙන් මතක් කරනවා සිහිය පිහිටවන්න, හිත එකඟ කරගන්න, හිත සංසුන් කරගන්න නිරන්තරයෙන් උත්සාහවත් වෙන්න සති නිමිත්තක් වඩන්න කියලා
සිහිය පිහිටන්න තැනක් පෙන්වලා දෙන්නේ. ඒක ගැන නිතර නිතර අපි සිහිපත් කරන්නේ ඒ නිසායි. ඉතින් සමත නිමිත්තක් සති නිමිත්තක් ඇසුරු කරන්නට දෙන්න ඕනේ. ඒ වගේම තමයි හිත විසිරෙන්න හේතු වෙන විදිහට යම් මෙන්න මානසිකාරයක් තියෙනවා නම් ඒ මානසිකාරයන් ටික නතර කරන්නට ඕනේ. අපි කියමුකෝ උදාහරණයකට යම් කෙනෙක් ගැන සිහි කළා. අපි නිකන් හිතමුකෝ කෙනෙක් අපි හිතමු අම්මා ගැන හිතනකොට අම්මා මේ වෙලාවේ මොනවා කරනවද දන්නේ නැහැ කියලා හිතනකොට ඔන්න දැන් අම්මා කරන වැඩක් අපිට මතක් වුණා අම්මා මේ වෙලාවේ එහෙනම් ගෙදර කටයුතු කරනවා ඇති කියලා හිතනකොට ගෙදර ගැන හිතනවා. එතකොට ගෙදරට ඇවිල්ලා ඉන්න කවුරු හරි කෙනෙක් ගැන හිතෙනවා. ඊට පස්සේ ඒ කෙනාගේ ගෙදර අය ගැන හිතෙනවා. ඊට පස්සේ ඒ කෙනා කරන කියන දේවල් ගැන හිතෙනවා. ඒ කරපු ක්‍රියාවක් මතක් වෙනවා. ඒ ක්‍රියාවට සම්බන්ධ වෙච්ච තව අය ගැන හිතෙනවා. ওই විදිහට එකින් එකට යාවෙච්ච අනුබද්ධන චිත්ත වීති නොයේකුත් විදිහට පහළ වෙලා හිතේ මුලින් පටන් ගත්තේ වෙන එකක් සිහි කරන්න. හැබැයි දැන් ගිහිල්ලා තියෙනවා වෙන මහා දුරක. හිත විසිරලා ගිහිල්ලා. ඔන්න ඔය විදිහට හිතීමම උද්දච්ච කුක්කුච්චේ ඇති වෙන්නම හේතුව හදලා දීලා තියෙනවා අපි. අපි විසින්ම අනුවණින් මෙනෙහි කිරීම තුලින්මයි නීවරණයන් වලට ඉඩ දීලා හොඳට නීවරණයන් වලට පවතින අවස්ථාව හදලා දීලා තියෙන්නේ. එහෙනම් මේක දුරු කරන්න නම් සමත නිමිත්තක් සති නිමිත්තක් ඇසුරු කරන්න. හිත විසිරෙන්නට හේතු වෙන නිමිති අරමුණු දිගින් දිගටම යන්න දෙන්නේ නැතුව ඒ තේරුම් අරගෙන නතර කරන්න උත්සාහවත් වෙන්න ඕනේ. ඒ වගේම හොඳට මේ හිත මේ පැත්තට නැඹුරු කරලා ආධ්‍යාත්මික පැත්තට හිත යොමු කරලා කටයුතු කරන්නට පුළුවන්කම තියෙන්නට ඕනේ. හොඳට විමසීමක් ඇතිව ඒ කියන්නේ විචක්ෂණ බුද්ධියෙන් යුක්තව විමසන ස්වභාවයෙන් යුක්තවම හොඳට හිත දිහා ගවේෂණයකින් බලාගෙන හිටියාම හිතට එන අරමුණක් පිළිබඳව හොඳට විමසලා ගන්න පුළුවන්කම තියෙනවා නම් හිතට අස්සෙන් අස්සේ රිංගලා පැනලා යන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා බහුශ්‍රතභාවය ඇති කරගන්න වෙනවා. විමසීම් ඇති බවක් තියෙන්න වෙනවා. ඒ වගේම වැඩිහිටියන්ගේ ඇසුරක් නිරන්තරයෙන් ඒ කියන්නේ වැඩිහිටි ඇසුර කියලා මෙතනදී අදහස් කරන්නේ ධර්මදර විනයදර ස්වාමින්වහන්සේලා ඇසුරු කිරීම වගේ ධර්මයි අපිට පැහැදිලි කරනවා. ඒ විතරක් නෙමෙයි අපිට ඒක ගන්න පුළුවන් තවත් අපේ සමාජය තුළ ඉන්නවා බහුශ්‍රත භවයෙන් යුක්ත එහෙම නැතිනම් අත්දැකීම් බහුල වැඩිහිටි අය. ඒ අයගේ ජීවිතවල ඒ අත්දැකීම් තුළ කටයුතු කරනකොට අපේ හිත හදාගන්න එහෙම නැතිනම් හිතට ලක් වෙන නොයෙකුත් ගැටලුකාරී දේවල් වලින් මිදෙන්න සමහරලාට ඒ අයගේ ජීවිතවල අත්දැකීම් අපිට උපකාර වෙනවා. අන්න ඒ විදිහේ වැඩිහිටි අය ගැනයි මෙතන සඳහන් කරන්නේ. කල්යාණ මිත්‍ර ආශ්‍රයත් දසකතා වලින් යුක්ත බවත් කියන මේ ධර්මතා ටික සිද්ධ වීමෙන් එහෙම නැත්නම් නුවණින් මෙනෙහි කිරීමෙන් උද්දච්ච කුක්කුච්ච නීවරණය දුරු කරගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට තියෙනවා විචිකිච්ඡාව කියන නීවරණය. විචිකිච්ඡාව කියලා කියන්නේ සැකය. මෙතනදී සැකය කියලා කිව්වහම බුද්ධ ආදී අටතැන් කෙරෙහි පිළිබඳව ඇති වෙන සැකේ බුද්ධේ කංකති ධම්මේ කංකති සංඝේ කංකති කියලා මේ විදිහට කංකති කියලා කියන සැක ඇති වෙන අවස්ථාවන් පිළිබඳව පෙන්නනවා. පුබ්බන්තේ කංකති අපරන්තේ කංකති පටිච්ච සමුප්පාද ධම්මේසු කංකති කියලා මේ විදිහට සැකයන් ඇතිවීම පිළිබඳව ඒ සැක උපදින ආකාරයට සිහි කිරීමෙන් අනුවණින් මෙනෙහි කිරීමෙන් සැක උපදින තැන් පිළිබඳව ඒ කාරණා පිළිබඳව අනුවණින් මෙනෙහි කළාමයි මේ විචිකිච්ඡාව කියන නීවරණය උපදින්නේ. එතකොට අනුවණින් මෙනෙහි කළාම ඇත්ත වැහිලා යනවා. අපි බොරුවක් තමයි මෙනෙහි කරලා මෙහෙම වෙන්නේ නැති මෙහෙම හේතු වෙන්නේ නැති කියලා අපි සිහි කරපු දේවල් වලින් උත්තර ටිකක් හදා ගන්නවා ආපු සැකයන් වලට. සැකේ දුරු වෙන්නෙත් නැහැ. අපි ගත්ත උත්සාහය තුළ දුන්න උත්තර ටික හරියන්නේත් නැහැ. අද මේ සැකය කියන කාරණාව නිවන් මඟට එහෙම නැතිනම් කුසල දහමට යොමු කරන්න තියෙන පරිසරයේ වළක්වනවා. අපේ හිතේ තියෙන ප්‍රකෘති ස්වභාවය එහෙම නැතිනම් කුසල මේ පැත්තට ගත කරන්නට තියෙන ස්වභාවයම සම්පූර්ණයෙන් වහලා අකුසලයේ පැත්තට හරවලා ඒ හරවපු අකුසලයට වහලා දානවා මේ විචිකිච්ඡාවෙන්. එහෙම නැතිනම් සැකේ උපදින්නට එහෙම නැතිනම් විචිකිච්ඡාවට ආහාරයේ විදිහට තියෙන්නේ සැක උපදින තැන්වල එහෙම නැතිනම් සැක උපදින දේවල් පිළිබඳව අනුවණින් මෙනෙහි කිරීමමයි. අපිට මොනවා ගැනද සැක උපදින්නේ? අපිට යම් කරුණක් කවුරු හරි කෙනෙක් කිව්වොත් අපි ඒ කියන කාරණේ පිළිබඳව
අපිට ඒ ගැන හිතා ගන්න තරම් බහුශ්‍රත බවක් එහෙම නැතිනම් දක්ෂකමක් නැතිනම් නුවණින් මෙනෙහි කරන්න පුළුවන්කමක් නැතිනම් අපිට සැක උපදිනවා කියන්නේ ඇත්තද දන්නේ නේද? ඒ කිව් එක ඇත්තක්ද කියලා හිතෙන්න පුළුවන්කම තියෙනවා. එහෙම හිතන එක සාධාරණයි. හැබැයි ඒක සාධාරණීකරණය කරන්න අනුවණින් මෙනෙහි කළොත් අර ගත්ත සැකය තවදුරටත් සැකයක්ම බවට ඉතුරු කරලා අපේ හිත නිවැරදි පැත්තට යොමු කරන්න තියෙන පරිසරයම වහලා දානවා. ඔබට මම මේකට ටිකක් තේරෙන විදිහට උදාහරණයක් මතක් කරන්නම්. අපි සමාජයේ අපි ජීවත් වෙනකොට අපි පාසල් කාලේ වුණත් වෙන්න පුළුවන් අපිට සමහරලාට හම්බ වෙනවා විසඳාගත නොහැකි ගැටලු. අපි හිතමුකෝ ගණිත ගැටලුවක් වගේ කියලා. මේ වගේ ගැටලුවක් අපිට දුන්නාම අපි මේ ගැටලුව තුළට බැහැලා හොඳට කල්පනා කරලා බලනවා දැන් අපිට මේකේ ප්‍රශ්නයක් තියෙනවා විසඳ ගන්න බැරි. ඒ ප්‍රශ්නෙට ඇතුළට ගිහිල්ලා අපි මේ ප්‍රශ්නේ විසඳ ගන්න හොඳට සිහි කරලා කල්පනා කර කර බලනකොට අපිට තේරෙනවා එකම පැත්තකට විතරක් අපේ මනස හිතුවොත් අපිට ඒ පැත්තෙම දේවල් ටික විතරක් පේනවා මිසක අනිත් පැත්තක් ගැන හිතන්නවක්වත් අපිට සිහි වෙන්නේවත් නැහැ. හැබැයි අපි මේ හිතන පැත්ත වැරදි. ඒ පැත්තෙන් උත්තරයක් හම්බ වෙන්නේ නැහැ. උත්තරයක් හම්බ වෙන්නෙත් නැහැ. හැබැයි හිතන එක නතර වෙන්නෙත් නැහැ. අපි හිතලා සෑහෙන වෙහෙසකටපත් වෙනවා. හැබැයි සමහර වෙලාවට මේ වැඩේ නතර කරලා නිකන් ඔහේ විවේකයෙන් ඉඳලා ආයසරයක් මේ ප්‍රශ්නේ ගැටලුව ගත්තාම අපි අර හිතපු පැත්ත නැතුව වෙන පැත්තක් හිතන්න ගත්තාම ශනිකව මෙන්න උත්තරයක් අපිට ලැබෙනවා. උත්තරෙත් නිවැරදි. එහෙනම් කලින් මේ උත්තරේ හිතන්නවත් ඒ පැත්තට යන්නවත් අපේ මනසට ඉඩක් තිබුණේ නැත්තේ අපි මේ නිවැරදි පැත්ත කොයි පැත්තද කියලා බලන්න ඉඩක්වත් අපේ හිතේ දීලා තිබුණේ නැහැ. ඒ තරමට අපි අර වැරදි පාරේ වැරදි පැත්තට හිතපු එක තදින්ම හිතලා තිබුණා. ඒ පැත්තටම බර කරලා තිබුණා. ඒ නිසා අපිට ඇත්ත උත්තරේ වැහිලා උත්තරේ හොයාගන්නවත් බැරි මට්ටමට යන්න උනේ ඒ පැත්තට ලොකු වෙහෙසක් වෙන්න උනේ අපි මේ ප්‍රශ්නේ දිහා බලපු විදිහේ දෝෂයක් නිසායි. ඒ වගේ කාරණාවලදී තමයි නුවණ පාවිච්චි කරන්න ඕනේ. ඉස්සලා ප්‍රශ්නේ හොඳට තේරුම් ගන්න ඕනේ. ප්‍රශ්නේ හොඳට තේරුම් ගන්නේ නැතුව ප්‍රශ්නෙට උත්තරේ හොයන්න යන්න එපා. මේ ප්‍රශ්නෙට උත්තරේ සපයන්න ඕනේ කොයි පැත්තෙන්ද කියලා දිශානතිය හොයාගන්නෙත් නැතුව ප්‍රශ්නෙට උත්තරේ හොයන්න යන්න එපා. එහෙම කළොත් අපි අර වගේ හිර වෙනවා. දහම තුලත් එහෙමයි අපේ සාමාන්‍ය ජීවිතය තුලත් එහෙමයි. කටයුතු කරනකොට ප්‍රශ්නේ හොඳට තේරුම් ගන්න ඕනේ. ප්‍රශ්නේ කොහොමද විහිදිලා තියෙන්නේ කියලා විහිදිච්ච පැතිකඩවල ටික හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ ටික හොඳට තේරුම් අරගෙන ඉවර වෙලායි ප්‍රශ්නෙට උත්තරයක් හොයන්න ඕනේ. එහෙම නොකළොත් අපිට අනිවාර්යයෙන්ම ප්‍රශ්නේ තුල හිර වෙනවා, ගැට ගැහෙනවා, ප්‍රශ්නේ තුල අපි රැඳෙනවා. ඉතින් මේ විචිකිච්ඡාව තුලින් කරන්නේ ඔන්න ඔය කියන කාරණේ. ඔය වගේ සිද්ධියක්. සැකයක් උපදින විදිහට කටයුතු කිරීම මෙනෙහි කිරීමම අනුවණින් මෙනෙහි කිරීමම තමයි අපිට ඇත්ත වැහිලා යන්න එහෙම නැත්නම් ස්වභාවය වැහිලා යන්න හේතු වෙලා තියෙන්නේ. ඉතින් ආවර්ණීය ධර්මයන් වලින් කරලා තියෙන ඇත්ත වහපු එක. ඉතින් මේ විචිකිච්ඡාවෙන් වෙන්නේ ඇත්ත වැහිලා යන එක. ඒ නිසා අපේ ජීවිතේට අපි උත්සාහවත් වෙන්න ඕනේ මේ සැකේ නූපදින විදිහට කටයුතු කරන්න. සැකේ නූපදින විදිහට කටයුතු කරන්න නම් මම අර මුලින් ගත්ත උපමාව මතක් කළා වගේ ප්‍රශ්නයක් ආපු පමණකින් ශනිකව ඒකට උත්තර වඳින්න උත්තර සපයන්න යන්න එපා. Tamante ඒ වෙලෙට හිතන දේ කියන්න යන්නත් එපා. ඒ විදිහට උත්තර සපයන්න ගියපුවාම තියෙන්නේ අපි හිතන ඒ කෝණය එහෙම නැත්නම් අපි හිතනේ පටු මට්ටම තුල විතරයි අපිට ඉඳගෙන ප්‍රශ්නේ දිහා බලන්න පුළුවන්කම තියෙන්නේ. ඉස්සර ප්‍රශ්نين එළියට පොඩ්ඩක් ඇවිල්ලා මේ ප්‍රශ්නේ විහිදිලා තියෙන්නේ කොහොමද කියලා හොඳට මේ ප්‍රශ්නේ විහිදිච්ච ස්වභාවය අඳුන ගන්න ඕනේ. අඳුනගෙන ඉවරලා මේ ප්‍රශ්නෙට උත්තර ටික සොයන්න ඕනේ. මේ විහිදිච්ච මුල් ටික එහෙම නැත්නම් විහිදිලා ගිය තැන් ටිකෙන් තමයි ඇතුළට එන්න ඕනේ ප්‍රශ්නේ විසඳ ගන්න. එහෙම නොවන තාක් කාල අපිට ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. තව ප්‍රශ්න වැඩි වෙලා ප්‍රශ්න ගොඩකම හිර වෙනවා කියන මට්ටම තියෙවි. ඉතින් විචිකිච්ඡාවෙන් මිදෙන්න නම් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කුසලය අකුසලය කියන එක වෙන්වෙන් වශයෙන් හඳුනා ගන්න ඕනේ. අකුසලයේ කුසලයේ විදිහටවත් කුසලයේ අකුසලයේ විදිහටවත් දකින්න බෑ. කුසලයේ කුසලයක් විදිහටම දකින්න තරම් නුවණ තියෙන්න ඕනේ. එහෙම පුළුවන් හැකියාව ඇති කරගන්න ඕනේ. අකුසලයේ අකුසලයේ විදිහට මේ කුසල අකුසල දෙක වෙන් කරගන්නේ ධර්මතා දෙක වෙන් කරගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඊළඟට සාවජ්‍ය අනවජ්‍ය. සාවජ්‍ය කියලා කියන්නේ වැරද්ද.
අනවජ්‍ය කියලා කියන්නේ නිවැරදි බව. යමක තියෙන වැරදි බව හැටියට දකින්න තරම් පුළුවන්කම තියෙන්න ඕනේ. යමක තියෙන නිවැරදි බව නිවැරදිමයි කියලා දකින්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒ වගේම ඇසුරු කළ යුතු ධර්මතා මොනවද? ඇසුරු නොකළ යුතු ධර්මතා මොනවද කියලා ඇසුරු කළ යුතු සහ නොකළ යුතු කියලා ධර්මතා දෙක වෙන්වෙන්ව හඳුනා ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒ වගේම තමයි මේ ධර්මයන් ඇසුරු කරොත් දුර්විපාක ඇති වෙනවා. ඒ කියන්නේ මේ ධර්මයන් ඇසුරු කළොත් හානියක් ඇති වෙනවා. මේවා ඇසුරු නොකළ යුතු ධර්මය කියලා හොඳට වෙන් කරගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. මේ ධර්මතා ඇසුරු කළොත් Tamanට යහපතක් සිද්ධ වෙනවා. බොහෝ දුරට යහපත පැත්තට නිවන පැත්තට යොමු කරලා කෙලෙස් අඩු වෙන පැත්තට දුක අඩු වෙන පැත්තට යොමු කරන ධර්මතාවයන් මොනවද කියන එක ඇසුරු කළ යුතුයි කියන හැටියට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ විදිහට හඳුනාගෙන ඒව නුවණින් මෙනෙහි කිරීමෙන්මයි Tamanට සැක උපදින තැන් තියෙනවා නම් ඒ සැක උපදින තැන් සියල්ල දුරු කරගන්න පුළුවන්කම තියෙනවා. මොකද අපිට තේරෙන අපේ නුවණට අහු වෙන මට්ටමින් විතරක් මේ කියන ප්‍රශ්න වලට උත්තර සපයන්න ශනිකව ගියොත් ඒ වෙලාවට තියෙන නුවණින් කටයුතු කරන්න ගියොත් සමහරවිට අපිට ප්‍රශ්නවත් හඳුනගන්න නැතුව අපි උත්තර බඳින්න ගිහිල්ලා තියෙයි. නමුත් අපිට හිතෙන්නේ මේ උත්තරේ හරි කියලා. නමුත් උත්තරේ වරදින්න පුළුවන්. ඒ උත්තරේ වැරදුනේ වරදින්න පුළුවන් පරිසරය තාම මේක ඇතුලේ තියෙන නිසාමයි. ඒ නිසා අපි ප්‍රශ්නේ හරියට තේරුම් අරගත්තේ නැහැ කියන එකයි ඒකෙන් කියන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා අපේ හිතට එන අරමුණක් ගානේ අපේ හිතට දුක් පීඩා උපදවන්න හේතු වෙන ධර්ම කාරණුත් එහෙම නැතිනම් හේතුත් තියෙනවා. ඒ එන අරමුණක් ගානේ හිතට සතුටටපත් කරන්න පුළුවන් සැප විපාකගෙන දෙන්න හේතු වෙන කරුණුත් තියෙනවා. මේ එන අරමුණක් ගානේ සසරේ දුකට මැද ඇද දාන දුක් විපාකම ගෙන දෙනවා වගේම සසරේ සැපට යොමු කරන සැප මඟකට හරවන කුසල විපාක ගෙන දෙන ධර්මතාවක් තියෙනවා. ඔය දෙකම තියාගෙන ඔය දෙකෙන් අකුසලය අයින් කරලා කුසලය පමණක් අපේ ජීවිතයට යොමු කරගෙන ඒ තුල විතරක් පිහිටලා ඉන්න පුළුවන්කම ඇති කරගන්න නම් අපි මෙන්න මේ නුවණින් මෙනෙහි කිරීමේ කටයුත්ත සිද්ධ කරන්නම වෙනවා. ඒ විතරක් නෙමේ ඒ තුල ඉඳගෙන මේ සියලුම දුක දුරු කරන්න නම් දුක් විපාකයන්ගෙන් මිදෙන්න නම් සියලු දුක් දුරු කරන්න නම් නිවන් දකින්නවා කියන වැඩපිළිවෙලකට යන්න නම් අපිට මේ පවතින ලෝකයේ පවතින යථාර්ථය බුදුරජාණන් වහන්සේ දේශනා කළ චතුරාර්ය සත්‍ය ධර්මයෙන් පෙන්නපු යථාර්ථයක් තියෙනවා. පටිච්ච සමුප්පාදයෙන් පෙන්නපු හේතුඵල න්‍යායක් තියෙනවා. මෙන්න මේ හේතුඵල න්‍යායට යටත්ව පෙන්වලා දුන්න දුක්ඛ සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය, දුක්ඛ නිරෝධ සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය කියන මේ ආර්යයන් වහන්සේලා දැකපු මේ ආර්ය සත්‍ය හඳුනා ගැනීමට කටයුතු කරන්න නම් මේ ධර්මතා ටික වහලා දාන නීවරණ ධර්මයන්, ලෝකේ ඇත්ත වහලා දාන නීවරණ ධර්මයන් ටික දුරු කරන්න වෙනවා. ඉතින් අපි තව දවසක් අරගෙන නීවරණයන් ටික තව දුරටත් දුරු කරන්නේ කොහොමද කියලා බොජ්ජංග ඇසුරෙන් කතා කරන්නට අවස්ථාව අපේ ස්වාමීන් වහන්සේ නමක් හෝ අපි විසින් හෝ සිද්ධ කරાવી. ඉතින් බොජ්ජංග ධර්මයන් තුලින් මේ ටික දුරු කරගන්නේ කොහොමද කියලා සූත්‍ර දේශනාවන් කීපයක් පෙන්වලා තියෙයි. ඉතින් ඒ හරහා ඔබට ඒ පිළිබඳව වැඩිපුර විස්තරයක් දේශනා කරන්නට අවස්ථාව ලැබිච්ච වෙලාවක ඒ කටයුතු සිද්ධ කරමු කියලා මතක් කරමින් අද දවසට මේ නීවරණ ධර්මයන් පිළිබඳව සිද්ධ කරපු දේශනාව මෙතකින් સમાપ્ત කරන්නටයි සූදානම. එහෙමනම් හැමදිනාටම තිරුවන් සරණයි. හොඳයි, අද දවසේ අප විසින් සිද්ධ කරගන්නට යෙදුනා වූ සියලුම පුණ්‍ය ශක්තිය, කුසල ශක්තිය සියලුම දෙවියන්ට අපි අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. දෙවියන්ගේ දිවිසිරු සම්පත් වර්ධනය කරගෙන දෙවියන්ද ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිවනින් සැනසෙත්වා කියලා අපි කවුරුත් සාදුකාරයක් පවත්වමු. එසේ පින් අනුමෝදන් වෙන දෙවියන්ගේ දේව රැකවරණය, දේව ආශිර්වාදය මේ ලෝක ප්‍රජාවේ සියලුම සත්වයා කෙරෙහි ඒ ආශිර්වාදය යොමු වෙලා, ඒ දේව රැකවරණය යොමු වෙලා මේ වසංගත උදර ඉක්මනින්ම දුර වෙලා යන්නට දෙවියන්ටත් යම් මට්ටමකින් කරන්නට හැකියාවක් තිබෙනවා නම් ඒ සියලු කටයුතු සිද්ධ කරලා මේ සම්බුද්ධ ශාසනයත් මේ පින්වත් හැමදෙනාමත් ආරක්ෂා කරත්වා කියලා අපි දෙවියන්ට නැවත සාදු කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම අපවත් වන්නට යෙදුන සියලුම සංඝ පීත්‍රෝන් වහන්සේලාට ඔබ අප හැම දෙනෙක්ම නමින් මිය පරලොව යන්නට යෙදුන සියලුම ඥාති වර්ගයාට
ඒ වගේම මේ ව්‍යසනයෙන් මේ වෙනකොට විශාල වශයෙන් මිය යමින් පවතින විශාල පිරිසක් සිටිනවා. ඒ ව්‍යසනයේ නිසා මිය පරලොව යන සියලුම දෙනාත් මේ වෙලාවේ අපි පොදුවේ සිහිපත් කරලා පිං බලාපොරොත්තු වෙන තැනක උප්පත්තිය ලැබලා සිටිනවා නම් ඒ හැම දිනාටමත් මේ පිං අපි අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. දුකක නම් එයින් අත මිදලා සැපවත් වේවා කියලා සාදු කියලා පිං අනුමෝදන් කරමු. සාදු සාදු. තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් දෙවියන්ගේ දේව රැකවරණයෙන් සිද්ධ කරගන්නට යෙදුන අති උදාාර පුණ්‍ය ශක්තිය කුසල ශක්තිය බලයෙන් විශේෂයෙන්ම අපි මේ වෙලාවේදී සත්පුරුෂ අදහසින්ම සිහිපත් කරන්නට ඕනේ. ගෞරවනීය අපේ ධර්මාචාර්යයන් වහන්සේ නම කියන්නට අවසරයි මාං කඩවල සුදස්සන ස්වාමින් වහන්සේ. ඉතින් උන්වහන්සේ තමයි අපිට මේ මඟ යන්නට විශාල වශයෙන් මේ දැනුමුතුකම් දීලා ධර්ම මඟ පෙන්වලා දීලා ඒ වගේම ධර්මයේ බලාගන්නේ කොහොමද කියලා ඒ න්‍යායන් ටික එකින් එක පුළුවන් ප්‍රමාණයක අපේ ජීවිතවලට යොමු කරවලා අපි හැමදෙනාටම මං හිතන්නේ මේ ධර්මයේ මේ විදිහට කතා කරන්නට පුළුවන් අවස්ථාව පරිසරය සකස් කරලා දීලා මේ වැඩපිළිවෙල සකස් කරන්නටත් මූලික වෙලා ඉතින් විශාල වශයෙන් ශාසනයට සේවයක් සිද්ධ කරනවා. ඉතින් අපි උන්වහන්සේ මේ වෙලාවේ බොහෝම ගෞරවයෙන් යුක්තව සිහිපත් කරනවා. කාය චිත්ත පීඩාවකින් තොර නිදුක් නිරෝගී භාවය ලැබිලා මේ ජීවිතයේදීම මේ සසර ගමන කෙලවර කරගෙන උතුම් නිවනින් සැනසෙන්නට අපේ ස්වාමීන් වහන්සේටත් ශක්තිය ධෛර්යය වාසනාව පාරමිතාවන් සම්පූර්ණ වේවා කියලා අපි සාදු කියලා ආශිර්වාද කරමු. ඒ වගේම ගෞරවනීය අපේ නන්දරතන ස්වාමීන් වහන්සේ, ඒ වගේම කස්සප පඬිත හාමුදුරන් වහන්සේ, ඒ වගේම සමාහිත ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ සීලොම් ස්වාමීන් වහන්සේලාත් අපරණ සේනාසනේ සුදස්සී පොඩි හාමුදුරුවෝ ඇතුළු සීලොම් ස්වාමීන් වහන්සේලා මේ වෙලාවේ මතක් කරන ආරණ්‍ය සේනාසනවල ඒ වගේම සියලුම මහා සංඝරත්නයත් මේ වෙලාවේදී අපි මතක් කරනවා. ඒ වගේම මේ පින්කමට විශේෂයෙන්ම දායකත්ව වෙමින් කැප වෙලා කටයුතු කරන කසුන් මහත්මයා ඇතුළු නම් වශයෙන් සඳහන් කරන්නට විශාල පිරිසක් සිටී. නමුත් ඒ හැම දෙනාගේම නම් මේ වෙලාවේ මතක් කරන්නට අවස්ථාව නෙමෙයි. නමුත් යම් වචනකින් හෝ මේ වෙනුවෙන් කටයුතු කරලා සම්බන්ධ වෙලා පිරිස දැනුවත් කරලා ඒ හැම දෙනාම මේකට සම්බන්ධ කරගෙන හැම කෙනාටම ධර්ම ශ්‍රවණය කරන්නට අවස්ථාව සලසලා දීලා කටයුතු කරපු මේ සියලු දෙනාටත් ඒ වගේම ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ මේ වෙනුවෙන් ඒ ව්‍යසනයේ වෙනුවෙන් කටයුතු කරන ඒ හැමදෙනාම ඒ රෝහල් වල කාර්ය මණ්ඩලයේ හැමදෙනාටම ඒ වගේම ජනාධිපතිතුමාණන් ඇතුළු කොට සමස්ත මේ රටවාසී සියලුම දෙනාටත් ඒ වගේම ලෝකවාසී හැමදෙනාටම අප විසින් අද මේ සිද්ධ කරගත්තා වූ පුණ්‍ය ශක්තියේ කුසල ශක්තියේ බලයෙන් කාය චිත්ත පීඩාවකින් තොර නිදුක් නිරෝගී භාවය ලැබිලා මේ ව්‍යසනයේ ඉක්මනින් ඉවත් වෙලා අපි හැමදෙනාගේම ජීවිතවලට සමෘද්ධිමත් ජීවිතයක් බවට පත් කරගන්නට අවශ්‍ය කරන වටපිටාවන් පරිසරයන් සියල්ල සැකසීලා ධර්මානුකූල ජීවිතයකට වෙනදටත් වඩා ධහමට යොමු කරන්න පුළුවන්කම ලැබෙන ජීවිතයක් ගත කරන්නට අවස්ථාව සැලසීලා අපි හැමදෙනාටම මේ ජීවිතය තුළදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් නිවනින් සැනසෙන්නට මේ සියලු පුණ්‍ය ධර්මය උතුම් පාරමිතා ධර්මයක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. හොඳයි හැමදෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.